අයිබෝවන් සුබුදෑසනක් අපි සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුල වැඩසටහන තුළ අදත් ඉතා වැදගත් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නට අපේක්ෂාවෙන් නෙත් වටායක රාශී වෙලා ඉන්න ඔබ සියලු දෙනාට ඒ උතුම් ධර්ම භාග්‍ය ධර්ම ශ්‍රවණ කුසලය ඇති කර ගැනීමේ අවකාශය උදා කර දෙන්නට සූදානම් වන මොහොතේ බොහොම ගෞරවයෙන් নমස්කාර පූරකව අදත් මෙත්නෙත් පාමුල වෙනුවෙන් අපේ ආරාධනා කළේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට. උන්වහන්සේ සදහැසිතින් ගෞරවයෙන් පිළිගෙන මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ සිහිපත් කරන්නට ඕන හෙට දිනය පුරපසළොස්වක පොහෝ දිනය, මෙවර වස් ආරාධනා කිරීමේ පින්කම් සිදුවෙන පොහෝ දිනය, FM රේඩියෝව ජාතිය නාලිකාව මෙවරේ සඳහා යොමු වෙන්නේ ඓතිහාසික දෙවනගල පුදබිමේ සිටයි බුදුරජාණන් වහන්සේගේ වාමශ්‍රී යටිදරදා වහන්සේ වැඩ සිටි මුතුම් වූ පුදබිමක් දෙවනගල ඓතිහාසික පුදබිම. වර්තමානයේදී නොයෙක් ආක්‍රමණයන්ට බුදුරු වූ පවතින පුදබිමක්. කෙසේ නමුත් එහි වැඩහිඳින පූජනීය වන්දනීය මැදිරිගිරිය පුණ්‍යසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආරම්භයා උන්වහන්සේ ප්‍රධාන කොටගත් සාදුතර මහා සංඝරත්නය උදෙසා වැසිසල්ලු පූජා කිරීම හෙට සන්ධ්‍යාවේදී නෙත් රේඩියෝ විසින් සිදු කරනවා. පුරපසළොස්වක පොහෝ දින ශ්වේත පූජා සදහම් වැඩසටහන මෙවර දෙවනගල පුදබිමේ සිට අලුයම සිට ක්‍රියාත්මක වෙනවා. එනිසා සීල සමාදාන වැඩසටහනට ඒ ආසන්න ප්‍රදේශයේ ඇතන්ට අපි සහභාගී වන්නට ආරාධනා කරනවා. ඒ වගේම බොහෝ දිනෙක විමසනවා මෙවර මේ පින්කම වෙනුවෙන් සහ සම්බන්ධ වන්නට. නමුත් රටේ පවතින තත්ත්වයත් එක්ක ආරක්ෂාව පිළිබඳව පවතින කොරෝනා වෛරසය නිසා ඇති වී තිබෙන අවදානම් සහගත තත්ත්වය නිසා අපි ජනතාවට වැඩි වශයෙන් මේ සඳහා ආරාධනා කරන්නේ. කෙසේ නමුත් මේ ප්‍රදේශයේ ඉන්න නැත්තන්ට ඒ සඳහා සහසම්බන්ධ වෙන්නට හැකියාව තියෙන වගත් සිහිපත් කරමින් මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව වෙතට යොමු වෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද ධර්මදේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ දෙල්ගොඩ උඩුපිල මාහේන අංක 434 සීනිවසේ පදිංචි ප්‍රසන්ති බුද්ධිලතා බොතේජු මහත්මිය විසින් ඇගේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් වන්නට මේ කුසලයේ හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. අදත් අමාදම් කිරෙන තුන්ලෝ තලයේ විහිඳ පැතිර යන පින්වන්ත උදෑසන අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයා වෙත කරන ඇරයුම සඳහායි පින්නති ඔබත් අපත් මේ දායක වෙන්නේ. අපේ හද මන්දිරය තුළ නිර්ව්‍යාජ වූ පවිත්‍ර වූ යම් සීල සම්පත්තියක් පිහිටා සිටීද ඒ සීල සම්පත්තියේ ගුණසුවඳ එති ගෙති විහිඳ යන මේ ආරාධනා සංකල්පය සියලු දේවතාවුන් වහන්සේලාගේ හද මණ්ඩලයට දැනෙත්වායි ප්‍රාර්ථනා කරමින් අපි දේවතාරාධනාවට දැන් යොමු වෙමු. දිවමන් බුදු රදුන් සියසින් දකිමින් ඒ බුදු රදුන් සිරේපාළඟ රැඳෙමින්නේ දහමට සවන්දුන් පින්බර දෙවිඳුන්නේ ඇරයුම දෙමියදත් දෙසෝමට යොමුවන්නේ සග්ගේ කාමේතරූපේ ගිරිසිකර තටේ තාන්තලික්කේ විමානේ දීපේරට්ටේච ගාමේ තරුවන් ගහනේ ගේහවත්තුම්හි කෙත්තේ බුම්මාචායන්තු දේවා ජලතල විසමේ යක්ඛ ගන්ධබ්බනාගා
තිට්ටන්තා සන්තිකේදං මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු තිලොවට පින්දාජයවන් බුදු සමිඳුන්නේ ඒ ජය කේතුවයි සැනසුම මට දුන්නේ බුදුගුණයට නැමුණු පින්බර සිතකින්නේ වඳිනෙමි සිරිපතුල් සිල්ගුණ රකිමින්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද සෝචති පිච්ච සෝචති පාපකාරී උභයත්ත සෝචති සෝචති සෝවිහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝති ලෞතුරා අමාදහම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් සිසිල්ලුණු හද මන්දිරය තුල ඉපදීම නිසා කරුණා සීතල හදයන් කියලා අපි බුදුගුණ වන්දනාවට පාඨයක් පාවිච්චි කරනවා. භාග්‍යවතුන් වහන්සේ කාරුණික වුණේ මෙලව ජීවිතේ දුක් කොහලන පිරිසගේ දුක සමනය කර දීම සඳහා වගේම අනවරාග්ග සාංසාරික ජීවිතයේ දුක සමනය කර දීමේ ප්‍රාර්ථනාවෙන් එවන් උභයාංග දුක්ඛයක් වින්දනය කරන සංසාරික සත්වයන් අතරින් ඒ දුකින් එතරවීමට අවකාශ ලැබෙන්නේ අප්පකාතේ මනුස්සේසු ඒ ජනා පාරගාමිනා අතායන් ඉතරා පජාතීරමේ වරුදාවති බොහොම අල්ප පිරිසකටයි ඒ අල්ප පිරිස අතරින් ප්‍රවර්ජ්‍යා භූමියටම එළමිලා ජීවිතය සසර කතරින් එතර කරවා ගන්නට කැපවෙන්නට වාසනාව ලැබෙන්නෙත් එතර වන්නන් අතරිනුත් කලාතුරකින් පිරිසකටයි. එබඳු පරම පූජනීය ජීවිතයක් ගත කරමින් නිබ්බාන සුවය අරමුණු ධර්ම බවට පත් කරගෙන කටයුතු කරන අභිවන්දනීය ගරු කටයුතු මහා සංගරුවනින් අපට අවසර වේවා කියා පළමුවෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම පැවිදි ජීවිතයට පැමිණ වදාළ අධ්‍යාත්මික ධර්ම පරිපූර්ණයෙන් ගෘහස්ත ජීවිතයේ ලබාගත් විවිධ වූ දුක්ඛදායක අත්දැකීම් සහ ධර්මය තුළින් අඳුනගත් සංසාරික අත්දැකීම් පදරම් කරගෙන සසරින් එතර වීම මූලික කරගත් පින්වත් ගරු කටයුතු මෙහෙණින් වහන්සේ. එමෙන්ම ගෘහස්ත ජීවිතය තුළ ලෞකික අරමුණු සඵල කර ගැනීමට ධර්මය ජීවිතයට උපයෝගී කරගන්නා බලාපොරොත්තුවත් එවැගේම සංසාරික ජීවිතයට සමුදීමේ බලාපොරොත්තුවත් හද තුළ ඇති ධර්මකාමී සැදැහැවත් සම්බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා බෝසත් පින්වත්නි. අදත් මේ සඳහම් සුගන්ධය වහනය වීම වෙනුවෙන් පූජනීය දායකත්වයේ දරන්නේ දෙල්ගොඩ උඩුපිල මාහේනේ අංක 439 17C නිවසේ පදිංචි ප්‍රසන්ති බුද්ධිලතා බොතේජූ පින්වත් මහත්මියයි. දෙල්ගොඩ උඩුපිල මාහේනේ අංක 434 C නිවසේ පදිංචි ප්‍රසන්ති බුද්ධිලතා බොතේජූ පින්වත් මහත්මියයි. එතුමිය 20 වසරක වෘත්තීමය ජීවිතය සම්පූර්ණ කරන
කරුණ ප්‍රධාන අරමුණක් බවට පත් කරගෙන අභාවයට පත් වුණු 33 වසරකට පෙර ජීවිතයෙන් සමුගෙන ගිය පියතුමාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම ඇතුළු කෘතවේදී අරමුණු රාශියක් හද තුළ ගොනු කරගෙන අද මේ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරනවා. ඒ බලාපොරොත්තු සේම මේ දහම් සෙවණේ රැඳෙන යම් සම්බුදු ශ්‍රාවක ශ්‍රාවිකාවක් වේ නම් ඒ හැමදෙනාගේම පවත්නා යම් යම් ප්‍රාර්ථනාවන් පුරපස සඳසේ ඉෂ්ට වන්නට අපි ප්‍රාර්ථනා කරනවා. භාග්‍යතුන් වහන්සේ පින්කම් පිළිබඳව වදාළ එහෙමනේ ඉච්ඡිතං පත්තිතං තුයිහං. යමක් කැමති වෙනවද පත්තිතං යමක් ප්‍රාර්ථනා කරනවද කිප්පමේව සමිජ්ජතු වහාම ඒ ප්‍රාර්ථනාව ඒ බලාපොරොත්තුව ඉෂ්ට වේවා. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඒ චිත්ත සංකල්ප පිරෙන්න ඕන කොහොමද චන්දෝ පන්න රසීයතා පන්න රසීකිවේ පස්වලස්සක පොහොයදාට ගගන තලයේ නැගී එන පුරහඳසේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙන්නටයි ප්‍රාර්ථනා කරන්නේ. එනිසා ඔබ හැම දෙනාගේම ජීවිත මගේ ලෞකික යහපත් ප්‍රාර්ථනා මෙන්ම ලෞතුරු අමාසුවය උදෙසා නවාගත්තු හිතට මේ ධර්ම ශාන්තිය බලවත් ශක්තියක්ම වේවා කියලා මෛත්‍රී හිතින් ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත පින්වත්නි අපි දැන් මාස 2ක විතර කාලයක් පින්නැති ඔබ හැම දෙනාටම මරණය පිළිබඳවයි ධර්ම දේශනාවෙන් කරුණු ඇතුළත් කරමින් විග්‍රහ කළේ. පින්වත් ඔබට මතකයි ඊට పూర్වෙහි අපි විග්‍රහ කරමින් හිටියේ පංච නීවරණ පිළිබඳවයි. නීවරණ නිසා ලෞකික ජීවිතයට ඇතිවන විවිධ ආබාධ සම්බාධ කරදර අවහිරකම් ගැනයි අපි සාකච්ඡා කරමින් හිටියේ. කාමච්ඡන්දය නිසා ජීවිතයට ඇතිවෙන ගැටලු, ව්‍යාපාදේ නිසා ජීවිතයට ඇතිවෙන ගැටලු, තීන මිද්දේ නිසා පවතින ජීවිතයට ලෞකික ජීවිතයට ඇතිවෙන ගැටලු ලෞකික පක්ෂයම අපි කතා කළේ. ඒ වගේම ඊළඟ කාරණේ අපි සාකච්ඡා කරමින් හිටියේ උද්ධච්ච කුක්කුච්ච. උද්ධච්ච යනු සිතේ සැලෙන ස්වභාවයයි. කුක්කුච්ච යනු පසුතැවිල්ලයි කියලා අපි තෝරගත්තා. එනොත් අපි සාකච්ඡා කරමින් ඉන්නේ කුක්කුච්ච කියන කාරණයට අදාළ ධර්ම කාරණා. කුක්කුච්ච යන කුමක්ද? පසුතැවීමයි. කුමක් පිළිබඳ පසුතැවිල්ලද? කළ කුසලයෙන් පස්සේ ඇතිවෙන පසුතැවිල්ල. ඒ වගේම කුසල් කරන්නට නොහැකිවීම නිසා ඇතිවෙන පසුතැවිල්ල. ඒ වගේම ජීවිතයේ සිදු අකුසල් පිළිබඳව ඇතිවෙන පසුතැවිල්ල කියන මේ කාරණාවලට අදාළ දහම් කරුණු තමයි අපි තෝරා ගනිමින් සිටින්නේ. අපි හැමදෙනාගේම ජීවිතේ බොහෝ විට තෘප්තිමත් වන දෙයට වඩා ජීවිතයට ලං වෙන්නේ පසුතැවිලි වීම කියලා කිව්වොත් නිවැරදි කියලා හිතෙනවා. පින්නත් ඔබේ ජීවිතයේ තියෙන අත්දැකීම් අතර ජීවිතයේ සතුටු වෙන අවස්ථාවක් නැතුව නොවේ. දැන් හදයන් පුනාතීති පුඤ්ඤං කියනවා අපි. හදවත පිනවන ගති ස්වභාවයට පින කියනවා. එතකොට ඒ හදවතේ පිනවීම ඒ කටයුත්ත කරන්නට పూర్වෙත් පහළ වෙනවා. ඒ වගේම කටයුත්ත කරගෙන යන අතරේදී පහළ වෙනවා. සිහි කරන හැම වාරෙමත් ඒ පිනවීම ස්වභාවය ඇති වෙනවා. සමහර කටයුත්තක ඔකේ අනිත් පැත්තත් එහෙමයි. යමක් කරන්නට పూర్වයේම සමහර විට හිතේ පසුතැවිල්ල ආරම්භ වෙනවා. මේක කරනවද නැද්ද? මේක කළ යුත්තක් ඒත් මට මේක කරගන්න බෑනේ කියලා හොඳ වැඩ ගැනත් හිතෙන් අප්‍රමාණ පසුතැවිලි වෙනවා. දැන් හිතන්න පින්වත් ඔබ නොඑක ආකාර පින්කම් කරන්නට හිතේ අප්‍රමාණ බලාපොරොත්තු ඇති. ඒ පින්කම කරන්නට අවස්ථාව හෝ අත ධනයක් හෝ පරිවාර සම්පත්තියක් හෝ පින්කම කර කියා ගන්න වෙනත් ආධාර උපකාර කරගන්නට පුළුවන් ක්‍රමවේද හෝ නොමැති වීම නිසා පින්වත් ඔබ පසුතැවිල්ලෙන් ඉන්නවා. උදාහරණයක් වශයෙන් මට ධනක් දෙන්න ඕනේ. අනේ මට දාන ටික පිළියෙල කරගන්න කෙනෙක් නැහැනේ. අන්න එතකොට සමහර කටයුතු කෙරෙහි අපි කල්ැතුව පසුතැවිලි වෙනවා. ජීවිතේ සරල ජීවිතය ගත්තත් අනේ මගේ දරුවන්ට මම ඉහළ අධ්‍යාපනයක් කරා යොමු කරවන්න ඕන. නමුත් මට ඒ සඳහා වියහිදම් කරගන්න ක්‍රමයක් නැහැනේ කියලා හිතෙන් කොච්චර අපි පසුතැවිලි වෙන අවස්ථා තියෙනවද? සමහර වෙලාවට අපි යම් යම් කාරණාවල් කරගෙන යද්දිත් අපට පසුතැවිල්ල එනවා. මම දන්නවා මං කරන්නේ වරදක් බව. ඒත් ඉතින් මට මේක නොකර බෑනේ.
කියලා හිතන සමහර අවස්ථා තියෙනවා අපේ ජීවිතවල. ඔබට තියෙන අත්දැකීම් එක්ක ඒක සසඳලා බලන්න පුළුවන්. එතකොට සමහර දේවල් හොඳ දේ වුණත් කරලා ආපස්සට හැරිලා බලලා අපරාධේ මං අහවල් දේ නොකළා නම් කලේ හොඳ වැඩක් තමයි. නමුත් ඒ උනට මං ඒක නොකළා නම් කොච්චර හොඳද කියලා හිතෙන අවස්ථා ඇති. අපි සාකච්ඡා කළේ මෙතෙක් පසුතැවිල්ල ඇවිත් අවස්ථා දෙකක් විශේෂයෙන් මං කරුණු සහිතව විස්තර කරලා තියෙනවා. ටික දවසක් අපේ ධර්මදේශනා මාලාවේ වෙනසක් ඇති වෙච්ච නිසා ඔබට මේ මතකය අලුත් කරගන්නයි මේ කාරණා ටික මතක් කරන්නේ. ජීවිතේ දුර හිතන්න නැතුව කටයුතු කිරීම නිසා ඇති වෙන පසුතැවිල්ල ගැන අපි කතා කළා. ඒ වගේම නිසි කාලේ නිසි කටයුතු සම්පූර්ණ නොකිරීම නිසා ඇති වෙන පසුතැවිල්ල ගැන කතා කළා. ඒකදී ඔබට මතකයි අචරිත්වා බ්‍රහ්මචාරියන් ඉගෙන ගන්න කාලේ බ්‍රහ්මචාරී ජීවිත ගත කරන්න ඕන කරන කාලේ ඒ ටික කරන්නේ නැතුව වෙනත් දේවල් කරමින් පස්සෙන් පහු කාලෙක ජීවිතේ පසුතැවෙන අවස්ථා ගැනයි කතා කළේ. අලද්දා යොබ්බනේ දනන් යමක්කම හරි හම්බ කරගන්න පුළුවන් කාලේ තරුණ කාලේ නොමගට වැටිලා ජීවිතේ අලස භාවයට පත් වෙලා ඉඳලා ජීවිතේ ජය ගන්න ඕන කරන වෙලාවට අතේ මිටේ කීයක්වත් බෑ නේද මම තරුණ කාලේ හම්බ කරන්න ඕන කරන කාලේ නාස්ති කළා. හම්බ කළා තමයි ඒත් මම බොහෝ දේවල් නාස්ති කළා. අහවල් ඇසුරට පත්වීම නිසා අහවල් වරදට යොමු වීම නිසායි මම පිරිහුණේ කියලා කොච්චර ජීවිතේ ආපස්සට හැරිලා බලලා අපි තැවෙන වෙලාවල් තියෙනවාද? අලද්දා යොබ්බනේ දනක්. එච්චර විතරක් නෙමෙයි ආධ්‍යාත්මික ධර්මතා සම්පූර්ණ කරනකොටත් එහෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා ධනං සීල ධනං හිරියොත්ප්පියන් ධනං සුත ධනං ච චාගෝච පඤ්ඤාවෙන් සප්තමන් ධනං. මහණෙනි ජීවිතේක බාහිර ධනෙ පමණක් නෙමෙයි ආධ්‍යාත්මික ධනයත් හදා නොගත්ත කෙනෙක්. ජීවිතේ අන්තිම කොනේදී අනේ මගේ ජීවිතෙන් මම ආධ්‍යාත්මික ධනයක් උපදව ගත්තේ නෑ නේද කියලා සප්තාර්ය ධනෙ හිඟකම නිසා පසුතැවෙනවා. ඒ නිසා අපි අලද්දා යොබ්බනේ දරන් ජින්න කොංචාව ජයන්ති කීන මච්චේව පල්ලලේ. හරියට වයෝවෘද්ධ වෙච්ච කොස්සාලිහිණියෙක් මඩේ එරුණම ගොඩේ ඉන්න බැරුව අසරණ වෙලා ඉන්නවා වගේ ජීවිතයේ අසරණ භාවයට පත් වෙලා අප්‍රමාණ පසුතැවිලි වෙන අවස්ථා අපිට ජීවිතේ මුණ ගැහෙනවා. ඒ වගේම සමහර දේවල් අපි යහපත් දේ තමයි යහපත් දේ කරලා ආපහු පසුතැවිලි වෙන අවස්ථා ගැන අපි අද සාකච්ඡා කරමු. ඒ වගේම අයහපත් දේ කළත් ඊට පස්සේ අනේ මම මේ අයහපත් දේ කරගත්තේ අපරාධ කියලා අපේ ජීවිතේට කල්පනා වෙනවා නම් ඒ පසුතැවිලි වෙන කාරණා ගැන ටිකක් සාකච්ඡා කරමු. පින්වත්නි අපේ තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් කර්මය කොටස් 4කට බෙදලා දේශනා කරලා තියෙනවා. කර්මය හා විපාකය. එකක් කන්හං කන්හ විපාකය. අනිත් එක සුඛං සුඛ විපාකං. ඊළඟ එක කන්හ සුඛං කන්හ සුඛ විපාකං. හතරවෙනි එක අකන්හං අසුඛ අවිපාකං. මම ආපහු මතක් කරනවා සිංහලෙමුත් අපි සරලව තෝරගමු. කන්හං කන්හ විපාකං. පළවෙනි කාරණාව. කළු ධර්ම නැත්නම් කළු කර්ම කළු විපාක දෙන කර්ම. සුඛං සුඛ විපාකං. සුදු ධර්ම සුදු විපාක ලබා දෙන කර්ම. කන්හ සුඛං කන්හ සුඛ විපාකං. කළු දවුත් සුදු දවුත් කර්ම කළු දවුත් සුදු දවුත් විපාක දෙන කර්මය. හතරවෙනි එක අකන්හං අසුඛං. කළුත් නොවු සුදුත් නොවු කර්ම අකන්හං අසුඛ කළුත් නොවන සුදුත් නොවන විපාක නොදෙන කර්ම. දැන් අපිට භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය අපට පැහැදිලිව පේනවා මේ කොටස් 4 තියෙන්නේ කර්ම මාර්ගයයි ධර්ම මාර්ගයයි. මම තව විදිහකට මේක පැහැදිලි කරන්නම් තේරුම් ගන්න ඕන නිසා අපි මේ හොඳ වැඩ කරලා ආපහු පසුතැවිලි එක ගැන එහෙම නැත්නම් ජීවිතේ හදිස්සියේ සිදු වෙච්ච අඩුපාඩුකම් දෙස ආපසු හැරී බලලා ඒ විපාක විඳිනකොට යස්ස අසුම් කෝරෝදම් විපාකම් පටිසේවති. යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති කියලා පද දෙකක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි කර්මයනේ කන්හ කිව්වේ කළු. කළු කර්ම කියලා කිව්වේ පින්වත්නි පාප කර්ම වලටයි. එතකොට පාප කර්ම වලට කළු කියනවා නම් කළු විපාක කියන්නේ මොකද්ද? පාප කර්ම වලට ලැබෙන තැවීම නොහොත් පවිතු විපාක දුක් විපාක. එතන කන්හං කියලා දෙවෙනි පදේ කියනකොට දුක් විපාක. සුඛං කියනකොට පින එහෙනම් පිනට ලැබෙන්නේ මොන විපාකද? සැප විපාක. ඒක අපට හරි පැහැදිලි. තුන්වෙනි කාරණාව කන්හ සුඛං
කළුද වූ සුදුද වූ. ඒ කිව්වේ පිනක් තියෙන පවත් තියෙන. පිනත් ඇතුළත් පවත් ඇතුළත් කර්ම කොටසක් තියෙනවා. එහෙනම් ඒක විපාක දෙනකොට මොකද වෙන්නේ? සැප විපාකත් දුක් විපාකත් දෙක මිශ්‍ර වශයෙන් ලැබෙනවා. සැප විපාකත් දුක් විපාකත් දෙක මිශ්‍ර වශයෙන් ලැබෙනවා. මේ තමයි තථාගතයන් වහන්සේ වදාළ කර්ම මාර්ගය. මෙතන තමයි සංකාර කියන වචනේ යෙදෙන්නේ. ඊළඟ හතරවෙනි කාරණේ තමයි අකන්හං අසුකං. ඒ ලෝකේ කළුත් නොවන සුදුත් නොවන කර්ම මාර්ගයක් නැහැ. එහෙනම් කළුත් නොවන සුදුත් නොවන කර්ම මාර්ගයක් නැත්නම් ඒ කිව්වේ මොන ආධ්‍යාත්මික මට්ටමද? ඒ කිව්වේ විපාක වාර විඳින්නට තරම් කිසිදු කර්ම ශක්තියක් හිතක රැස් නොවෙනවා නම් ඒ තමයි අරහත් ඵල සුවයටපත් වෙච්ච හිත. එතකොට රහතන් වහන්සේලාට ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට කළු ධර්ම රැස් වෙන්නෙත් නැහැ, සුදු ධර්ම රැස් වෙන්නෙත් නැහැ. පුඤ්ඤ පාප පහිනස්ස. පිනත් පවත් දෙකම ප්‍රහීනත්වයටපත් වෙලායි තියෙන්නේ. ඒ නිසා අපි අද කතා කරන මේ කුක්කුච්චතාවයේ ඇතිවෙන කාරණා අතර පැහැදිලිව අපි තේරුම් ගමු. අපි සාකච්ඡා කරන්නේ කන්හ සුඛ විපාකම් කියන තුන්වෙනි කොටස. දැන් නැවත පින්නත් ඔබට මෙහෙම කියා දෙන්නම්. පිනට හිමි වන්නේ සුව දෙන විපාකය, පවට හිමි වන්නේ දුක් දෙන විපාකය. පව පින දෙකට සැප දුක දෙක විපාකය. පව පින නැසුණු තැන ගමනක නිමාවය. දැන් අපට පැහැදිලි. පිනට හිමිවන්නේ සුව දෙන විපාකය, පවට හිමි වෙන්නේ දුක් දෙන විපාකය. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මා පුඤ්ඤ බහයි කියන සූත්‍ර දේශනාවේදී කිසි දවසක පිනට පවුට විපාකවත් පවට පුණ්‍ය විපාකවත් ලැබෙන්නේ නැහැ. පවට නම් පව් විපාක, පිනට නම් පින් විපාක. මේ දෙක මිශ්‍රව කළොත් එකම ජීවිත රාමුවක් තුල පවත් විපාක දෙනවා, පිනුත් විපාක දෙනවා. දැන් පින්වත් ඔබේ ජීවිතය තුළ මේ තුන්වෙනි කාරණය පිළිබඳ අත්දැකීම් රාශියක් ඇති කියලා මං හිතනවා. මේ ජීවිතේ දන්න කියන ප්‍රමාණයේ අපසරිය ඔබ පින්දහම් සිද්ධ කරමින් ඊටාම ගුණගරුක ජීවිතයක් ගත කරතත් පින්නැති ඔබේ ජීවිතයට යම් යම් අනපේක්ෂිත පීඩා, අනපේක්ෂිත අලාභ, අනපේක්ෂිත නිന്ദා, අනපේක්ෂිත දුක්, අනපේක්ෂිත අයස තත්වයන් ඔබේ ජීවිතයට ළඟා වෙනකොට ඔබට හිතෙනවා අපි අනිත් අයට එහෙම වුණාමත් හිතලා බලලා කියනවා අනේ කුරා කූඹියකටවත් වරදක් නැති මිනිස්සයා. ඇයි මේ මිනිස්සයාට මෙහෙම වුනේ? අන්න එතෙන්ට අපට උත්තරයක් තියෙනවා මේ තුල. මොකද්ද? එයා මහා පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්නේ පෙර පින් කළ පුරුද්ද. ඒ පිනේ විපාක. ඒ වගේම එයාට පෙර කරන ලද පාප කර්මක් තියෙනවා. එහෙනම් එයා පින් පව් දෙක මිශ්‍රවයි සම්පූර්ණ කරලා තියෙන ජීවිතේ. අන්න ඒ නිසා එයාගේ ජීවිතයට සැප දුක දෙක මිශ්‍රව තමයි ගලාගෙන යන්නේ. ඒ නිසා අපි හැම විටකම දැන් මහන්සි වෙන්න ඕන පිනට නැමුණු හිත වලකා ගන්න එපා. අන්න බුදුහාමර අපට අවවාද කරනවා. පිනට නැමුණු හිත වලකා ගන්න එපා. පවට නැමුණු හිතකට ඉඩ දෙන්න එපා. සසර භවයේ තව දුරකට යන්න එපා. නිවන් සුවය ලැබ මිස නවතින්න එපා. මේ ජීවිතේ තදින්ම අදිෂ්ඨාන කළ යුතු දෙයකයි. මොකක්ද? පිනට නැමුණු හිත වලකා ගන්න එපා. පවට නැමුණු හිතකට ඉඩ දෙන්න එපා. සසර භවයේ තව දුරකට යන්න එපා. නිවනේ සුවය ලැබ මිස නවතින්න එපා. පින්වත්නි, අපි යන්න ඒ උත්කෘෂ්ඨ අවස්ථාව සොයාගෙන මේ ජීවිතයේ හරය ඵලය නෙලා ගැනීම උදෙසා තබන පියවර අතරට අපි බලමු උදාහරණ දෙකක් ධර්මයේ තුලින් ඉස්මතු කරගෙන අපේ ජීවිතයේ හදිසි හැඟීම් වලට වහල් වීම නිසා කර්ම විපාකවල ස්වභාවය වටහා ගැනීමට නොහැකිව හිත වැසී යාම නිසා අපේ ජීවිත පව්පින් දෙකම මිශ්‍රව සිද්ධ කරගෙන ගිහින් ඒ පව්පින් දෙකට මිශ්‍ර විපාක ලැබෙන ආකාරය පිළිබඳව උදාහරණ කතාවක් දෙකක්. පින්වත් ඔබ දන්නවා කුසජාත. ඒක බොහොම ප්‍රකට ජාතක කතාවක්. එතකොට කුස ජාතකය
පිළිබඳව කරුණු කියා දෙන්නට පෙර අපිට කුසජාතක කියන්නේ තාමත්ම දීර්ඝ ධර්මදේශනා 10ක් 12ක් එහි තියෙන ගාථා විග්‍රහ කරගෙනම දේශනා කරන්න තියෙන තරමේ ජාතක කතාව. නමුත් අපේ කාරණාවට අදාළව මූලික කාරණා ටික විතරක් අපි ගොනු කරගමු. ඊට පෙර ආත්ව කුසජාතකයේ දේශනා කරන්නට බලපෑ මූලික පසුබිම ගැනත් සාකච්ඡා කිරීමෙන් අපිට යම් යම් සමාජගත කාරණා ශාසනගත කාරණා ගැනත් සාකච්ඡා කරන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක කුලපුත්‍රයෙක් ශාසනයේ බොහෝම සෙනෙහස උපදවලා පැවිදි වුණා. ඉතින් උන්වහන්සේ බොහොම හොඳින් පැවිදිදම් සම්පූර්ණ කරගෙන ඉන්න අතරේ සවැත් නුවර පිණ්ඩපාතේ හැසිරෙනකොට එක අලංකාර ස්ත්‍රියක් දැකලා ඒ අලංකාරත්වය කෙරෙහි සුබ හැඟීම් හිතේ පහළ වෙලා ක්‍රමයෙන් සරාග සිත් ඉපදෙන්න පටන්. දැන් ඒ සරාග සිතින් හිත කෙලසිලා අරමට ඇවිල්ලා අර මෙතෙක් ආදරෙන් බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් යුක්තව මහානදම සම්පූර්ණ කරපු හාමුදුරුවන්ට ටික ටික ශාසනයේ ඇල්ම අඩු වෙන්න පටන් ගත්තා. ඒ භික්ෂුන් වහන්සේ ශාසනයේ කලකිරිච්ච බව අධ්‍යාත්මික වශයෙන් විතරක් නෙමෙයි පින්වත්නි ශාසනයේ භික්ෂුවක් කලකිරුණොත් අඳුර ගන්න පුළුවන් බාහිර ලක්ෂණක් තියෙනවා එහෙම අඳුර ගන්න පුළුවන් ඒවා. පින්වත් ඔබට මේ කියන කාරණා මම කියනකොට ඔබේ අත්දැකීම් දිහත් බලන්න. බලපුවහම අපට තේරෙයි මේ අහවල් භික්ෂුව ශාසනය කෙරෙහි හොඳ ප්‍රසාදාත්මක ගුණයෙන් යුක්තව වැඩ ඉන්නවා. මේ අහවල් භික්ෂුවට හිතේ යම්කිසි කලකිරීමක් තියෙනවා. එහෙමත් නැත්නම් කෙලෙස් වසක භාවයක් තියෙනවා. මොකද ශ්‍රමණ සාරුප්පිය කියලා කොටසක් තියෙනවා පින්වත්නි. ශ්‍රමණේකු විසින් ආරක්ෂා කළ යුතු ධර්මතා. ශ්‍රමණ සාරුප්පිය බාහිර වශයෙන් අපට කෙස්සිඳ ගැනිල්ලේ ඉඳලා සිවුරු පරිහරණය පිණ්ඩපාත පරිහරණය මේ සියලු දේටම ගිහියන්ට වඩා වෙනස්. අන්‍යෝ මේ ආකප්පෝ කරණීයොත් වෙනත් විදිහේ ආකල්ප වලයි මම ඉන්නේ කියන එක පබ්බජිතේ නවින්හං. පැවිද්දා නිතරම සිහිපත් කරන්න ඕන පබ්බජිතේ නවින්හං පච්ච වෙක්කිතබ්බක්. දැන් මේ භික්ෂුන් වහන්සේගේ කෙස් දැන් සිඳින්නේ නැහැ. අපි කියන හැටියට හිස බහන්නේ නැහැ. ඒ වගේම දිගට වැවිච්ච නියපොතු තියෙනවා දැන් මුන්වහන්සේගේ. නියපොතු කපන්න හිතක් එන්නේත් නැහැ. ඒ වගේම සෝදලා කියලා පිරිසුදු කරලා සිවුරක් ඉරෙන තරක් මහ ගන්න එහෙම කිසිවමනාවක් නැහැ වැහැරී ගිය සිවුරු ඇතුව ඉන්නවා. ඒ වගේම ශරීරය නිකන් පඳු පැහැගන්විලා මලානික වෙලා. ඒ නිසාම ශරීරයේ ඉල්පුණු නහර ඇටෙක් හැටියට බොහෝම කලකිරීමෙන් දැන් ඉන්නවා. පින්නත් ඔබ දන්නවනේ දැන් මේ ශාසනයෙන් බැහැර වෙන්න සූදානම් වෙන හිතක් ඇති භික්ෂුවකගේ ලක්ෂණ මේක ආදේශ කරලා තියෙන අටුවාවේ දේව පුත්‍රයන්ට පූර්ව නිමිති පහක් පහළ වෙනවා වගේ කියලා. දිව්‍ය ලෝකෙන් දෙවිවරු චුත වෙන්න කිට් වෙනකොට අපි අහලා තියෙන කාරණා මතක් කරගමු. ඒකට මේ භික්ෂුන් වහන්සේගේ කාරණා සමාන කරලා තියෙන අටුවාවේ ලස්සනට. දෙවියන්ගේ මල් මාලාව මිලාන වෙනවා. ඒ කියන්නේ පර වෙනවා. එතකොට දෙවියෝ දිව්‍ය ලෝකේ උපදිනකොට ඕපපාතිකවනේ උපදින්නේ. පහළ වෙනකොටම පින්වත්නි තරුණ ශරීරයකින් යුක්තව එවැගේම පැලඳි මල් මාලා ඇතුව එවැගේම ඊටාම වර්ණවත් වූ දිව්‍යමය වස්ත්‍රධාරීවමයි උපදින්නේ. එතකොට ඒ දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන්න කිට් වෙනකොට එන ලක්ෂණ තමයි මේ. අර ප්‍රතිසන්දිය ලබනකොට ලැබිච්ච ඒ තත්වයන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්න කිට් වෙනකොට ඉවත් වෙනවා. දැන් දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන්න කරුණු කීපයක් බලපානවා. එකක් තමයි ආයුක්ෂය වීම. ආයුක්ෂය කියලා කියන්නේ පින්වත්නි ඒ දිව්‍ය ලෝකයට නියමිත ආයු ප්‍රමාණය අවසන් වෙනකොට දෙවිවරු චුත වෙනවා. චුත වෙන්න ඕන. එතකොට සමහර වෙලාවට පුණ්‍ය කර්ම ශක්තිමත් වුණොත් ඒ දෙවිවරු නැවත ක්ෂණයෙන් චුත වෙලා ක්ෂණයෙන් ආපහු උපත ලබනවා. දැන් ඒ වගේ එක අවස්ථාවක් පේනවා අපිට ශක්‍ර දෙවියෝ. තමන්ගේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක ආයුෂ භාග්‍යතුන් වහන්සේගේ කාලේදී අවසන් වෙලා සතියක් තියෙද්දී බුදුරජාණන් වහන්සේ දකින්න එනවා. බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මම දැන් දිව්‍ය ලෝකෙන් චුත වෙන්නයි හදන්නේ. භාග්‍යතුන් වහන්සේ සුඛී දීඝායුකෝ භව. ඔබට සුවසේ තවදුරටත් මේ ශක්තිය ජීවිතය ගත කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන පූර්වකව විශේෂ ආශිර්වාදයක් කරනවා. එවලෙම චුත වෙලා එවලෙම ආපහු ශක්‍ර දේවේත පදවිය පිහිටනවා. එතකොට අන්න ඒ වගේ ශක්‍ර දෙවියන්ගේ වේවා අනිත් දේවතාවන්ගේ වේවා ආයුෂ අවසන් වීම නිසා දිව්‍ය ලෝකෙන් චුත වෙන්න වෙනවා. දැන් මිනිස්සුන්ටත් එහෙමනේ පින්වත්නි. දැන් මේ කාලේ ගත්තොත් එහෙම අවුරුදු 120ක් නෑ ආයුෂ.
අවුරුදු උපරිම 70ක් 80ක් අන්න ආයුක්ෂය තත්ත්වය. ඊළඟට ඇතැම් දේවතාවෙකුට පුණ්‍යක්ෂය කියන්නේ දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දි ගත්තට මොකද යම් තාක්ද දිව්‍ය ලෝකෙ උපදින්න බලපාපු පුණ්‍ය පක්ෂයේ තියෙන. අර සුඛ විපාකක්. කුසල් කරලා ඒ කුසලයේ විපාකේ යම් තාක් බලවත්ද ඒ තාක් කල් ඔන්න උපදින්න පුළුවන්. රැඳිලා ඉන්නට පුළුවන්. තව ආයුෂ තිබුණත් පින ඉවර වුණා නම් දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. සමහර කෙනෙක් ජීවිතේ කුඩා පිනක් කරලා දිව්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. නමුත් ඒ දේවතාව බොහොම ටික කලයි ආයුෂ තියෙන්නේ. මොකද පින ඉවර වෙච්ච ගමන් යන්න ඕන. දැන් පින්වත් ඔබ දන්නවා මනුස්ස ලෝකෙත් අපි කියනවා කර්මක්ෂය මරණය. කර්මක්ෂය කියලා කියන්නේ එතකොට කර්මය විපාක දීම් වශයෙන් නැත්තම් මිනිස්සෙක්ව ජීවත් වෙන්න තිබිච්ච යම්කිසි පිනක් ඇතුව ආවද ඒ පිනේ බලය අවසන් වුවහම අලුත් පිනක් එකතු කරගත්තෙත් නැත්තම් පරණ පින අවසන් නම් ඒ ජීවිතෙන් සමගන යන්න ඕන. සමහරලාට පින අවසන් වෙලා පාපයක් විපාක දෙන්න තිබ්බොත් ඒ පාපේ විපාක දීම නිසා ජීවිතය අකාලයේ ළමා වියේ වේවා තරුණ වියේ වේවා අවසන් කරනවා. ඒක මේක දෙවිවරුන්ටත් පොදුයි මිනිස්සුන්ටත් පොදුයි. එතකොට තුන්වෙනි එක තමයි ක්ලේශයන් පහළ වීම. දේවතාවන්ට දිව්‍ය ලෝකයේ කාම සම්පත් පිළිබඳව දැඩි ඇල්මක් හෝ ක්ලේශයක් පහළ වුණා. මොකද පින ළඟ ක්ලේශය තියෙන විදිහක් නැහැ. පින් කරන විට කෙලෙස් යට වෙලා තියෙන්නේ. පිනත් පිරිහීගෙන යනකොට ක්ලේශ ධර්මයන් මතුවේගෙන එනකොට අන්න ක්ලේශ ධර්මයන්ගෙන් හිත කිලිටි වෙනවා. විශේෂයෙන්ම රාග ක්ලේශයන්, කාම ක්ලේශයන්. කාම ක්ලේශයන්ගෙන් හිත අපිරිසුදු වන විට දිව්‍ය ලෝකෙන් චුත වෙන්න වෙනවා. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි කෝපය. දෙවියන්ට කෝපයක් ඇති වුණොත් අන්නේ දෙවියෝ දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. දැන් මෙහෙම කියනකොට පින්වත් ඔබට මම විශේෂයෙන් තව කාරණාවක් මතක් කරනවා. අපි හිතනවා සමහර මිනිසුන්ගේ ජීවිතේ තව කෙනෙකුට විපතක් කරන්න හිතුනොත්, නසන්න හිතුනොත් අපි දේවාලයකට ගිහිල්ලා දෙවියනේ මේ අහවලා මරා දාන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා දෙවියන්ගේ. දැන් අපි අර අහලා තියෙන මගේ කුකුලා නැසූ එක දදේ ඔබගේ පාළු යකා තව එක බුද්ධ දිනක් තකා ඉන්නට ඉඩ නොදී මකා. දැන් එතකොට අපි හිතනවා මේ දෙවියෝ මේ දෙවියන්ගේ වාහනේ කුකුලා ගලත් කියලා මෙන්න මගේ කුකුලා අහවල් මිනිහ විසින් මරලා දාලා තියෙන එනිසානේ දෙවියනේ මේ මිනිහා මරලා දාන්න. ඉතින් දෙවියෝ එහෙම කරන්නේ නැහැ. දෙවියෝ එහෙම කෝප ගන්න නැහැ. හැබැයි දෙවියෝ. නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. ඒගොල්ලෝ පවතින්නේ පිනේ බලයෙන් නෙවෙයි පවේ බලයෙන්. පාපේ බලයෙන්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික වූ පාපී දෙවියන්ගේ සමහර වෙලාවට ඒකට පිහිටක් ලැබෙන්න පුළුවන්. නමුත් පින් ඇති දේවතාවෝ එහෙම කෝප ගන්නෙ නැහැ. පින් කරන නැත්තන්ට ආශිර්වාද කරනවා මිසක්. මම මේ අතුරු කාරණාවක් කිව්වේ. දෙවිවරු දිව්‍ය ලෝකෙන් චුත වෙන්න බලපාන කාරණා හතර. මොකද්ද? ආයුක්ෂය, පුණ්‍යක්ෂය, ඒ වගේම ක්ලේශයන් ඉස්පතු වීම සහ කෝපය. එතකොට සාමාන්‍ය මේ කොහොම වුණත් විශේෂයෙන්ම ආයුෂ අවසාන වෙනවා නම් සහ පින අවසාන වෙනවා නම් මේ පංචපූර්ව නිමිති පහළ වෙනවායි කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ අටුවා විග්‍රහය. භික්ෂුන් වහන්සේට පැහැදිලි කරලා දෙනවා. හරියට දෙවිවරු චුත වෙනවා වගේ මේ භික්ෂුව දැන් මේ විදිහට දිගු කෙස් ඇතුව, දිගු උණිය ඇතුව, වැහැරුණු සිරුරු ඇතුව, පඬුවන් පැහැ ඇතුව, ඉල්පුණු නහර ඇතුව කල්ගත කරන්නේ හරියට දෙවිවරු චුත වෙන්න ඕන මෙන්නයි වගේ මහණෙනි කියලා සිහිපත් කරනවා. එහෙනම් මං කව පළවෙනි කාරණේ මොකද්ද? මල් මාලාවෝ මැලවල. ඒ වගේම දිව්‍ය ලෝකේ වස්ත්‍ර අවුරුදු අර මං කිව්වේ 3 කෝටියක් හිටියත් ඒ එකම වස්ත්‍රය දරන්නේ. ඒක අතිශය පිරිසිදු පවතිනවා. ඒ වස්ත්‍ර කිලිටු වෙන්න පටන් ගන්නවා. කවදාවත් කිලිටු වෙන්නේ නැහැ. චුත වෙන්න සතියක් තියෙද්දි කිලිටු වෙනවා. ඒ වගේම ශරීරයේ අර කිව්ව දුර්නිමිති පහළ වෙනවා. ශරීරේ වැහැරෙන්නේ නැහැ. තරුණ ස්වරූපෙමයි එතෙක් පවතින්නේ. ඊට පස්සේ ශරීරයේ කෙමෙන් දුර්වල වෙන්න පටන් ගන්නවා. අලංකාරයේ තාරුණ්‍ය නැති වෙලා යනවා. ඒ දුර්නිමිති පහළ වෙනකොට දෙවියෝ දන්නවා දැන් මම යන්න වෙලාව ඇවිල්ලා. ඒ වගේම කවදාවත් දිව්‍ය ලෝකයේ දෙවියන්ට දාඩිය දාන්නේ නැහැ. නමුත් දිව්‍ය ලෝකේ චුත වෙන්න සතියක් තියෙද්දි කිහිලි දෙකෙන් දාඩිය වැගිරෙනවා කියන්නේ. ඒ වගේම දෙවියන්ට දිව්‍ය ආසනේ කිසිම ඇලීමක් නැතුව කටයුතු කරන්න හිතෙනවා. කිසි ඇලීමක් නැහැ. දැන් අපි කියන්නේ අනේ මට නම් මේ ගෙදර එපා වෙලා තියෙන්නේ. මට නම් මේ කසාද එපා වෙලා තියෙන්නේ. මට නම් මේ දරුවෝ එපා වෙලා තියෙන්නේ කියලා අපි කොච්චර දේවල් එපා වෙලා තියෙන්නේ කියලා කියනවාද කියලා ඇලීමක් නැහැ කියන එකනේ. ඇලෙන්නේ නැත්තේ ඇයි සතුටක් නැති තරනේ. දැන් දෙවියන්ට දිව්‍ය ලෝකේ සතුටක් නැහැ. එහෙමනම් මහණෙනි මේ භික්ෂුවගෙත් ඒ විදිහේ කලකිරීමක් තියෙනවා. මං සංකේත වශයෙන් මෙහෙම කියනවා. ශ්‍රද්ධාව නැමැති මල් මරානික වෙලා තියෙනවා මේ භික්ෂුවගේ.
ඒ වගේම ශීලය නැමැති වස්ත්‍ර දැන් කිලිටු වෙලා තියෙනවා. දැන් අර දෙවියන්ගේ ශරීරය වැහැරෙනා වගේ ගුණයන්ගෙන් වැහැරිලායි දැන් ජීවත් වෙන්නේ. ඒ වගේම කෙලෙස් නම් දාදිය වැగిරෙනවා දැන් මේ භික්ෂුන් වහන්සේගේ ශරීරයේ. ඒ වගේම උන්වහන්සේට දැන් අරණ්‍යයේ වනාන්තරයේ වේවා වෙහෙර බිමේ වේවා පන්සලේ වේවා ඉන්නට දැන් හිතේ කැමැත්තක් නැහැ. යන්න බාන බල බලා ඉන්නවා මිසක් බණ භාවනාවක් පිළිබඳව වේවා බුද්ධ වන්දනාවක් වේවා වෙනත් කාරණාවක් වේවා හිතට පැමිණෙන්නේ නැතුව ඒවා කළත් හිතින් නොහිතින් කළ යුත්තක් කරන නිසා මිසක් කිසිම හැඟීමකින් බැඳීමකින් නෙමේ කටයුතු කරන්නේ. දැන් මේක භික්ෂුන් වහන්සේලාට පෙනිලා භාග්‍යතුන් වහන්සේ ළඟට එක් කරගෙන යනවා මේ හාමුදුරුවෝ. එක්කන් ගිහිලා භාග්‍යතුන් වහන්සේට කාරණේ විස්තර කළාම ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේ මුලදී බොහෝම හොඳට ගුණධර්ම පුරපු කෙනෙක්. නමුත් මෙන්න මේ විදිහේ ශරීරාංග වල දුර්වල තැන් පැවිද්දේ කලකිරුණු තැන් පෙනෙනවා. ඒකයි ඔබ වහන්සේ ළඟට එක්ක ආවේ. ස්වාමීනි මේ හාමුදුරුවෝ නිතරම Taman දැක්ක අලංකාර ස්ත්‍රියක් ගැනත් කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණ උඹ කලකිරුණා කියන්නේ ඇත්තද පැවිද්ද කෙරෙහි? ස්වාමීනි එහෙමයි. මම එක්තරා ස්ත්‍රියක් දැක්ක මොහොතේ ඉඳලම මගේ හිතේ ඈ පිළිබඳ ආදරයක් ලෙන්ගතුකමක් හිතෙනවා. මට උපවිදි වෙලා ගෙදර ගිහින් ගෘහස්ත ජීවිතයක් ගත කරන්න හිතෙනවා. බුදුහාමුදුරුවෝ වදාරනවා කෙලෙස් වසකට යන්න එපා. ස්ත්‍රිය නම් පව්කාරියකි. ඈ කෙරෙහි බඳිනාලද හිත දුරු කරන්න. දැන් මෙතන මේ බණ අහනකොට දැන් ඔබ මට දොස් කියයි බුදුහාමුදුරන්ට දොස් කියයි. මොකද ස්ත්‍රිය නම් පව්කාරියක කියන එක කිව්වයි. නමුත් මෙතන කතා කරන්නේ අර ස්වාමීන් වහන්සේගේ හිත හදන්නනේ. උන්වහන්සේගේ හිත සකස් කරගන්න ඔබ පාපයටම නැඹුරු වෙන ඔබේ මේ පින්වන්ත ජීවිතේ නැති කරගෙන ඔබ කෙලෙස් වසංග භාවයට ගියොත් මේ ස්ත්‍රියගේ මායමට අහු වෙලා ඔබේ ජීවිතේ විනාශ වෙනවා කියන එක ඔප්පු කරන්න මේ හදන්නේ. ඈ කෙරෙහි බඳින හිත දුරු කරන්නයි කියලා ශාසනය ඇලෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ බොහෝ ආවාද කරනවා. මම ඔබට උදාහරණයක් කියන්නම් කියලා දැන් මහා සංඝයා මැද්දේ මේ හාමුදුරුවොත් අභිමුඛයේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ලස්සන කතා පුවතක් හැටියට තමයි මේ කුස ජාතකය ගෙනහැර දක්වන්නේ. ස්ත්‍රී කෙරෙහි බැඳුන හිත නිසා බොහෝ තේජස් තියෙන අය වුණත් තේජසින් පිරිහිලා විනාශ වුණා. පෞරාණික පඬිවරු ස්ත්‍රිය කෙරෙන් තේජස් විරහිතව සිට නොයෙක් විපත්තියට පැමිණි බව ඔබට ඔප්පු කරන්න මට සාධක ගණනාවක් තියෙනවා. අනේ ස්වාමීනි මේ සාධකයක් අපට කියලා දෙන්නකෝ. එක කාරණාවක් අපට පැහැදිලි කරන්නකෝ කියලා භාග්‍යතුන් වහන්සේ ඉල්ලුවාම ඔන්න භාග්‍යතුන් වහන්සේ මම ඔබට සිහිපත් කරපු අර කුස ජාතකය සඳහා මුලපුරන. ඒකේ අපි මා කිව්වා සමස්ත විස්තරයම අපි කතා කරන්නේ නැතුව පසුතලයේ පොඩ්ඩක් කතා කරලා අපේ බලාපොරොත්තුව තමයි යම් කිසි පිනක් කරලා ආපහු පසුතැවිලි වුණොත් ඒකේ විපාකය ලැබෙන්නේ කොහොමද කියන එක මේ කතාව අනුසාරයෙන් ඉස්පතු කරගන්න. අපි දැන් කතා පුවත භාවිතා කරන්නේ කුමන අරමුණක් සඳහාද කියන එක දැන් භාග්‍යවතුන් වහන්සේ මේ කතා පුවත ආධාර කරගන්නේ අර තේජස්වී අය වුණත් ස්ත්‍රී වශයෙන් යාම නිසා තමන්ගේ තේජස් බව නැති කරගත්ත කියන කාරණේ කියන්නේ. අපි මේ උදාහරණය ගන්නේ අර පව්පින් දෙක මිශ්‍රව කළාම ඇති වෙන විපාක ගැන කියන්නේ. ඉතින් පින්වත්නි ඔන්න අතීතයේ බුදුහාර විස්තර කරන භික්ෂුන් වහන්සේලාට මලල රට කුසාවතී කියන රාජධානිය ඔක්කාක කියලා රජ කෙනෙක් බොහොම දැහැමින් රාජ්‍ය කරනවා. ඒ රජුරවන්ට අර බොහෝ රජවරුන්ට වගේ 16000ක් පරිවාරක ස්ත්‍රීන් බිරින්දෑවරු ඉන්නවා. ඒ අතරත සීලවතී කියන බිසවුන් වහන්සේ තමයි අග්‍රමහේසිකාව. ඉතින් සාමාන්‍යයෙන් අගබිසවට පුතෙක් ඉන්න ඕනේ. දැන් මේ අගබිසවට පුතෙක්වත් දුවෙක්වත් නැහැ. දැන් රටවැසියා කල්පනා කරනවා රජුරුවන්ගෙන් පස්සේ රජකම දෙන්නේ රජුරුවන්ගේ පුතාටනේ. දැන් අද මේ දැන් තියෙන ක්‍රමය වගේ නෙමෙයි රජුරුවන්ගේ පස්සේ රජුරුවන්ගේ පුතාටයි රජකම හිමි වෙන්නේ. දැන් මහ ජනතාව උද්ඝෝෂණය කරනවා. රජතුමනි ඔබතුමාගෙන් පස්සේ රාජ්‍ය දෙන්න දැන් 16000ක් පරිවාර ස්ත්‍රීන් ඉන්නවා. එතකොට සීලවතී දේවිය ඉන්නවා. එක්කෙනෙකුට පුතෙක් නැහැනේ. ඉතින් ස්වාමීනි අපි පුතෙක් බලාපොරොත්තු වෙනවා. ඉතින් කියනවා මම මොනවා කරන්නද ඉතින් පුතෙක් ලැබෙන්නේ නැහැනේ. මොකද ඉතින් ඒකට මම කරන්න ඕන රජුරෝ අහනවා. එහෙමනම් රජතුමනි එක සතියක් කුඩා නාටකයක් පවත්වන්න. ඒ ස්ත්‍රීන්ගේ නාටකය හරහා සරාගීක සිතුවිලි ගොඩනැගීමයි බලාපොරොත්තු. ඊළඟට ධර්ම නාටකයක් පවත්වන්න. එහෙම කරලත් අය පුතෙකු ලබන්නේ නම් හොඳයි. එහෙම නොලබනවා නම් මධ්‍යම නාටකයකින් එහෙමත් නැත්නම් ජේෂ්ඨ නාටකයකින් ඇගේ සිත්
දරුවන් ලැබීම කෙරෙහි යොමු කරවන්නට කියලා ඉල්ලීමක් කරනවා. එහෙම කරලත් රජුරුව දවස් 7ක් ඒ විදිහට කටයුතු කළා. නමුත් සුවසේ සතුට වෙලා පැමිණි ඒ අයගෙන් අහනවා විශේෂයෙන් මේ නාට්‍ය බලන්නට පිටත් කරන්නේ 16000ක් පුරාංගනාව ඒගොල්ලන්ගෙන් අහනවා පුතෙක් ලැබුවද කියලා. අනේ ස්වාමීනි නෑනේ. නැවත වතාවක් රජුර කල්පනා කරනවා මට පුතෙක් උපදින්නේ නෑ කියලා නොසතුටු සිතින් ජීවත් වෙනකොට නගරවැසියෝ නැවතත් උද්ඝෝෂණය කරනවා. ආයෙත් රජුර අහනවා ආයෙත් දැන් උඹලා මොකද මේ උද්ඝෝෂණය කරන්නේ? දැන් නුඹලගේ වචනේ මම නාටකත් පවත්වලා මේ කාන්තාව මුදා හැරියා. නමුත් තාම පුතෙකු ලැබුණේ නෑ. ඒ ස්ත්‍රියක්වත් පුතෙක් ලැබුවේ නෑ. දැන් මොකද කරන්නේ? දේවයන් වහන්සේ මේ අය දුස්සීලයි. පින්මදයි. ඒ නිසා මේ අයට පුත්‍රලාභයේ පිණිස පිනක් නෑ. ඒ නිසා පුතෙක් ලබා ගන්න පුළුවන් කියලා අපි කල්පනා කරන්නේ ඔබ වහන්සේගේ අගමෙහිසියෝ සීලවතී දේවින් වහන්සේට. ඈ සීල සම්පන්නයි. ඔන්න පින්වත්නි එතන අපට අපේ ඔය දරුවන් නැතුව කල්පනා කර නැත්තන්ට මම නිරන්තරයෙන්ම කියන කාරණාවක් තමයි නිර්මාංශ වෙන්න අෂ්ටාංග උපෝසථ සීලයේ හරි දස සීලයේ හරි පිළිහිටලා අමුසැමි දෙන්නම ඊටාම පිරිසිදුව සීලයක පිළිහිටන්න. දැන් ඒකට හොඳ ආදර්ශයක් මේ කතා පොතින් දෙන්න මම මේ මූලික පියවර ඉදිරිපත් කරන්නට කල්පනා කරනකොටම මට මතක් වුණා මෙහෙම හිතේ දැවීම නැතුව තැවීම නැතුව ඉන්න අය ඉන්නවා. හැබැයි ඒ අයට දරුවන් නොලැබෙන්නේ අර සිල්වත්කම නැති නිසාම නෙමෙයි සමහර විට. තා උදාර ගති ධර්ම තියෙන කෙනෙකුගේ චුත වීම එහෙම නැත්නම් මරණය ඊට పూర్වාත්මික සිද්ධ වෙලා තියෙන්න ඕනේ. ඉතින් බොහෝ මිය යන අය බොහෝ බලගත් පින් ඇති ඇත්තෝ නෙමෙයි. ඒ නිසා ඔබට ප්‍රමාද වෙලා හරි ඒකාන්තයෙන් දරුවෙක් ලැබෙනවා. පින්වත් ඔබ හැබැයි මේ විදිහට මේ සීලවතී දේවියගෙත් කරපු ආරාධනාව වගේ පින්වත් ඔබත් ඒකාන්තයෙන්ම සීලේ පිහිටලා ඉන්නට අදිෂ්ඨාන කරලා ඒ 7 වාරෙම 7 වතාවක් ඔබ සිල් සමාදන් වුණොත් පොහොය 7ක් ඔබට පුළුවන් මේ මං හිතන විදිහට දැඩි අදිෂ්ඨානයක් කරන්න. ඒ තුනුරුවන්ගේ සූවිසි ගුණානුභව බලයෙන් විතරක් නෙමෙයි ශක්‍ර දෙවියන්ගේ අනුභවයෙන්ුත් විශේෂයෙන් මාතෘ දිව්‍ය රාජයන් වහන්සේ වෙනුවෙනුත් ඒ පින් පවරන්න. බාර වෙනවා කියන්නේ පින පවරනවා කියන එකයි. ඊළඟට ඔබ අදිෂ්ඨානයක් කරන්න මට මේ පිරිමි පුතෙකු හෝ දුවෙකු ලැබුණොත් මම මේ විදිහට මහ පින්කම් කරලා ඒ දේවතාවන්ට පින් අනුමෝදන් කරනවායි කියනත් බලාපොරොත්තු ඇති කරගන්න. කොහොම වුණත් දැන් ආපහු කල්පනා කරනවා රජුරුව එහෙනම් සීලවතී දේවියට ධර්ම නාට්‍යයක් පෙන්වන්නට සලස්සලා මේ මිනිසුගේ උද්ඝෝෂණය අනුව මිනිසුන්ට එක්රැස් වෙන්නේ කියලා රාජාංගණයට අනබෙරයක් ඇවලා දැන් ඔන්න ධර්ම නාටකයක් පෙන්වලා සීලවතී දේවිය අලංකාර වස්ත්‍රාභරණෙන් සරසලා දැන් අර මහ ජනතාව අතරට යවුවා. දැන් සීලවතී දේවියගේ මේ මහා ගුණවත් සීල තේජානුභාවයේ ශක්තිය ශක්‍ර දෙවියන්ට දැනුණා. ශක්‍ර දෙවියෝ කල්පනා කරනවා මේ මොකද මට විශේෂ හේතුවක් නැතුව මගේ මේ දිව්‍ය ආසනය සංවේදී වෙන්නේ. මගේ හිත සංවේදී වෙන්නේ මොකද කියලා බැලුවාම සීලවතී දේවිය පුතේ ප්‍රාර්ථනා කරනවා. එසා ශක්‍රයාගේ භවන උණු වෙච්ච නිසා සිතවිල්ල දැනිච්ච නිසා දේවියට පුතෙක් ප්‍රාර්ථනා කරන බව දැනගත්තු නිසා කල්පනා කළා මෑට පුතෙක් දෙන්න වටිනවා. දැන් මේ කියාගෙන යන කතාව කුමක් සඳහාද? කුස රජුරුවන්ගේ උපත පිළිබඳව කියාගෙන යන්නයි. එතකොට කුස රජුරුව කියලා කියන අපේ බෝධිසත්වයන් වහන්සේ පින්වත්නි. එතකොට ඔන්න ශක්‍රයා කල්පනා කරනවා මේ කෙලෙස් වසඟ මිනිස්සෙක් සීලවතී දේවි වගේ දේවින්නාංශ කෙනෙකුගේ අතින්වත් අල්ලන්නට යෝග්‍ය නැහැ. ඒ නිසා මම බලන්න ඕන දැන් මේ සූදානම් වෙන වෙලාවේ දිව්‍ය ලෝකේ ඉන්නවද ආයුෂ අවසාන වෙච්ච දේවතාවෝ. බලනකොට ශක්‍රයාට පේනවා බෝධිසත්වයන් වහන්සේ වැඩ ඉන්නවා. අපේ බෝධිසත්වයන් වහන්සේ. තවතිසා භවනේ බෝධිසත්වයන් වහන්සේ වැඩ ඉන්න ඒ දිව්‍ය විමානයේ දොරටුව ළඟට ශක්‍ර දෙවියන්ට ගිහිල්ලා කියනවා නිදුකාණෙනි ඔබ මිනිස් ලොවට ගිහිල්ලා ඔක්කාක රජුගේ අගමෙහිසියගේ කුසේ පිළිසඳ ගන්නට වටිනවා කියලා කැමති කරවගත්තා. කැමති කරවගෙන තවත් දිව්‍ය විමානයක දේවතාවෙක්ගේ ආයුෂ අවසානයි කියලා දැනගෙන එතෙන්වත් ගිහින් කියනවා ඔබටත් මම ආරාධනා කරනවා සීලවතී දේවියගේ කුසේ පිළිසඳ ගන්න. ඒ නිසා කිසි ලෙසකින් අන් කෙනෙක් මගේ ශීලය බෙහෙද නොකරත්වා කියන අදිෂ්ඨානයෙන් ශක්‍ර දෙවියෝ වේශයක් පවාගෙන තරමක් මහලු වේශයකින් අර විශාල පිරිස් රැස් වෙලා ඉන්න තැනට දැන් ආවා. සීලවතී දේවිය දැන් සමාජගත වෙන්නයි හදන්නේ. මොකද කාගෙන් හෝ දරු බිහිජයක් ලබා ගන්න බලාපොරොත්තු. දැන් මිනිස්සු බලනවා
මේ වයසක මිනිස්සෙක් මොකක් කරනවද මේ ළඟ? කුමක් නිසා ඔබ මෙතන නැවතිලා ඉන්නවද කියලා මිනිස්සු දැන් උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. දැන් මේ වයසක බබුණෙක් නේ. කවුද මේ වයසක බබුණ හැට ඇවිල්ලා ඉන්නේ? ශක්‍ර දෙවියෝ. ශක්‍ර දෙවියෝ කියනවා මගේ සිරුර දිරා ගිය නමුත් රාගේ දිරලා නැහැ. ඒ නිසා සීලවතිය ලබන්නේ මී කියලා ඈ රැගෙන යාමට ආවා කියලා කිව්වේ කියන්නේ. ඒ සීල දෙනා ඉදිරියේ පෙනී සිටමින් ශක්‍ර දෙවියන්ගේ තේජසින්ම කිසි කෙනෙකුට ලං වෙන්න බැරි වුණා. හැබැයි අර විදිහට කතා කළාට ශක්‍ර දෙවියෝ ඈත් අරගෙන පිටත් වෙලා ගිහින් නගරේ දොරටුව ළඟ ලස්සන කුඩා කුටියක්. හැබැයි ඒක පොල්ලතු සෙවිලි කරපු ලී මැස්සක් ගහපු කුටියක් තමයි නිර්මාණය කළේ. දැන් මේ මහල්ලා දේවීන් වහන්සේත් එක්ක යනකොට අනිත් අය බලා ඉන්නවා පිළිකුල් කරයි කියලා. නමුත් බලන්න සසර පුරුද්දක හැටි පිළිකුල් කරන්නෙත් නැහැ. සතුටින් hina මුසුමුහුණින් යනවා. දැන් රජුරුවත් වා කවුළුවෙන් බලාගෙන ඉන්නවා කවුද දේවී අරයි යන්නේ කියලා. අර මහලු බලසෙන් දැකලා රජුරන්ට හරීම ශෝකයක් සංවේගයක් අසතුටක් ඇති වුණා. කොහොමද ශක්‍රය අරගෙන ගිහිල්ලා අර ලී මැස්සේ තැම්පත් කරලා කිව්වා ඉස පිරිමැදලා ඔයා ටිකක් නිදා ගන්න. දැන් මේ දිව්‍ය ස්පර්ශයෙන් තමයි ඉස අත ගෑවේ. මොකද දිව්‍ය ස්පර්ශයෙන් හිත අත ගෑවේ දිව්‍ය ලෝකෙට දැන් අරගෙන යන්නයි. දැන් දිව්‍ය ස්පර්ශය ලැබිච්ච ගමන් ඇයට අර දණු මැස්සේ නිඳ ගියා. ශක්‍ර දෙවියෝ ශක්‍ර භවනට අරගෙන ගිහිල්ලා ඒ තවුසා භවනේ අලංකාර විමානයේ දිව්‍ය යහනාවේ තැන්පත් කළා. දවස් 7ක් මේ විදිහට ඈ සිහි විසක් නෝමයි කල්ගත කළේ. එයා අවදි වෙලා බැලුවා මේ මහා සම්පත් තියෙන මම දනුමැස්සක් උඩ ඉඳාගත්තේ. මේ සම්පත් රාශියක් තියෙන තැන කොහෙද? මම ඒකාන්තයෙන් එක්ක ඇවිල්ලා තියෙන බ්‍රාහ්මණයෙක් නෙවෙයි. වයෝවෘද්ධයෙක් නෙමෙයි. මේ නම් ඒකාන්තයෙන්ම ශක්‍රයාමයි කියලා දැනගත්තා. දැන් කොහොමනත් ද ශක්‍රයා සායනට ඇවිල්ලා වාඩි වෙලා ඇගෙන් අහනවා වටිනා ප්‍රශ්නයක්. මම කැමති ඔයාට වරයක් දෙන්න. ඔබ කැමති වරයක් තියෙනවා නම් ඉල්ලන්නේ කියලා කිව්වා. දැන් සීලවතී දේවිය කියනවා එහෙමනම් මට එකම දෙයයි ඔක්කාක රජුරුවන්ගේ රාජමාලිගාවේ රාජවාසලේ අඩු. ඒ තමයි අපට දරුවෙක් නෑ. එහෙනම් දේවිය ඔබ දැන් එක පුතෙක්නේ බලාපොරොත්තු වෙන්නේ. මං ඔබට පුතු දෙන්නෙත් දෙනවා. හැබැයි මෙන්න මෙහෙමයි එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්සේ දෙන්න. ඒ පුතු දෙන්න. දැන් මම ඔබ වෙනුත් ප්‍රශ්නයක් අහනවා මව්වරුන්ගේ. හෝ පියවරුන්ගේ දෙගොල්ලන්ගෙම කියමුකෝ. එක පුතෙක් ප්‍රඥාවන්තයි. හැබැයි එයා රූප සම්පත්තියෙන් ලස්සන නැහැ. අනිත් පුතා රූප සම්පත්තියෙන් හරි ලස්සනයි. නමුත් ප්‍රඥාව නැහැ. දැන් ඔබෙන් ඇහුවොත් ඔබට දරුවෙක් වශයෙන් ලැබුණොත් මේ දෙන්නගෙන් මේ දෙන්නම ලැබෙනවා හැබැයි කවුරු ඉස්සරල ලැබුණොත් හොඳයිද? මං හිතනවා ඔබ ඒකාතකට කියාවි ලස්සන පුතා ඉස්සරලා හම්බුනොත් හොඳයි. දැන් අපි සාමාන්‍යයෙන් දරුවෙක් ලැබුණාම කවුරු හරි බලන්න ගිහිල්ලා ආවම නොගිය අය අහනවා කොහමද ලස්සනයිද? අම්මා වගේද තාත්තා වගේද? අපි ප්‍රඥාවන්තයිද කියලා අහන්න දන්නෙත් නැහනේ. ඒ නිසා ඔන්න බලන්න හරි ලස්සන කතා පුවතක් මේක. දැන් එතකොට කියනවා මම ප්‍රඥාවන්තය ලබන්න කැමති පළමුවි. හොඳයි. හොඳයි. ඔබට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. දෙවනුව ඔබට ලැබෙනවා එතකොට කවුද? රූප සම්පත්තිය තියෙන ප්‍රඥාව නැති. දැන් පළවෙනි ලැබෙන්නේ කවුද? ප්‍රඥාවන්තකම තියෙන රූප සම්පත් නැති. දැන් ඔබ දන්නවා කියනකොටම කවුද මේ කියලා. දැන් ඇයට ශක්‍ර දිව්‍ය අතර දෙනවා කුසතන ටිකකොත්, දිව්‍ය වස්ත්‍රයකොත්, දිව්‍ය සඳුන් ගැටයකොත්, දිව්‍ය පරසතු මල් ටිකකොත්, කෝකනද කියලා වීණාව. මොකද මේ ටික දෙන්නේ? දැන් ඈ රැඳිලා හිටියේ දිව්‍ය ලෝකේ බවත්, තවතිසාවේ බවත්, ඈට මේ දරු ගැබ ලබා දෙන්නේ දේවානුභාවයෙන් බවත්, මෙහි පැමිණෙන්නේ බෝධිසත්වයෙකු බවත් අඟවන්න සාධක තියෙන්න ඕනනේ. දැන් ඊට පස්සේ සක්‍රියව මේ සාධක ටිකක් හැටියට තමයි මේ ටික අතට දෙන්නේ. දැන් අතට දීලා ඈව අරගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ගේ යහන් ගබඩාවට ඇතුළු වෙලා රජු සමග එකම යහනාවක තැන්පත් කළා. තැන්පත් කරලා මේක හරි අපූර්ව සිද්ධියක්. ඇඟිලි අගින් ඇගේ නාවි පිරිමැද්දා. එකෙන එහෙම බෝධිසත්වෝ ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. දිව්‍ය ලෝකෙන් චුත වුණා. ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. දැන් රජුරවන්ට හරි සැකයක් තියෙනවා. මොකද්ද සැකය? අහනවා මේ උදේ ඔයා කොහේඳලද මේ ආවේ? මං හිටියේ ශක්‍රයාගේ මන්දිරේනේ. ඉතින් නුවණැති දේවියකින් අහනවා ගැබක් පිහිටියද? ඔව් ගැබක් පිහිටියා. දැන් මට නම් විශ්වාස නැහැ මම ඇහැටම දැක්කනේ ඔයා අරගෙන ගියේ මහලු වෙච්ච බමුණෙක් නේ රජුරෝ කියනවා. ඇයි මාව රවට්ටන්නේ?
රජතුමනි පිළිගන්නකෝ මා අරගෙන ගිය ශක්‍ර දෙවියෝ දිව්‍ය ලෝකයට අරන් ගියේ. ඔබතුමා පිළිගන්නේ නැත්නම් මේ බලන්න මගේ අතේ තියෙන මොකද්ද කියලා මේ තියෙන කුසතන. කුසතන පෙන්වා වහම කියන රජුරුව කුසතන කොහෙන් හොයාගෙන ඉන්න බැයිද? එහෙනම් මේ බලන්න මේ දිව්‍ය වස්ත්‍ර මේ ඔක්කොම එක එක පෙන්නවා. වීණාවත් පෙන්නවා. රජතුමා දැකලා විශ්වාස කළා කියලා සොඳුර ශක්‍රයා ඔබට එහි පමුණුවා පුත්‍රයෙකු ලබා දුන්නමයි කියලා මම පිළිගන්නවායි කියලා පැහැදිලි කරනවා. මහරජා දැන් ගැබක් පිහිටපු නිසා අපිට බයක් නැහැ. දැන් ඔබ කැමති විදිහට රටවැසියට මේක දැනුත් කරන්න. ඉතින් දැන් ලස්සන උත්සවයක් පවත්වලා ගැබ් පෙරහැරක් දීලා ඔන්න දැන් එයා පුතේකු බිහි කළා. දැන් අපිට කාලේ සීමා සහිත නිසා ඔබට මම ප්‍රශ්නයක් යොමු කරනවා පොඩි. හැමදාම මතක හිටින්න ඕන හැබැයි. දැන් මේ පුත් කුමාරයාට නමක් තිබ්බේ කුස කියලා අපි අද කියන්නේ. නමුත් ඒ නම තමයි කුසතන. ඇයි මේ කුස රජුරවන්ට කුසතන කිව්වේ? ඉස්සල්ලාම ශක්‍රයා විසින් මේ දේවින්නාන්සේ අතට දුන්නේ කුසතන මිටක්නේ. රජුරවන්ගේ සැකේ දුරු කිරීමට ඉදිරිපත් කළේ කුසතන මිටක්නේ. ඒ නිසා කුසතන කියන නම තබලා මේ පුත් කුමාරයා තරුණ වයසට පැමිණෙව්වා. ඉතින් දසමාසයක් පිරිපින් වුණාම පුතේකු බිහි කරලා එයා වැඩි වයසට පත් වෙනකොට ඔන්න අර දිව්‍ය ලෝකයේ හිටපු දෙවනි දේවතාවත් ඇවිල්ලා ප්‍රතිසන්දි ගත්ත. කවුද ඒ පුතාගේ නම? දෙවනි පුතා ජයම්පති කුමාරයා. දැන් ඔන්න එක පුතෙක් වෙනුවට පුතු දෙන්නෙක් ඉන්නවා. දැන් පළවෙනි පුතා කවුද? කුසතන නොහොත් කුස කුමාරයා. කුස කුමාරයා තරුණ වයසට පත් වුණාම දැන් මව්පියෝ කල්පනා කරනවා දැන් 12 වයසති දරුවට ඊළඟට රජකම් බාර දෙන්නත් ඕන. ඉතින් දැන් විවාහයක් හොයන්න ඕන. පුතාට බිරිඳක් අවාහ කරලා දෙන්න ඕන. ද පුතා දන්නවා මම හරි විරූපී. හැබැයි කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව හොඳට ඉගෙන ගන්න පුළුවන් ශක්තිය ඇති වුණා. ඒ නිසා මහා ප්‍රඥාවන්තයෙක්. දැන් පුතා අකමැති වෙනවා මේ විවාහයට. පුතා කියන මම විවාහ වෙන්න කැමති නෑ. නෑ පුතා ඔයා කොහොම හරි විවාහ වෙන්න ඕන. මව්පියන්ගේ බලාපොරොත්තුව ඔයා විවාහ වෙන්න ඔයා ශක්‍ර දෙවියෝ අපට ලබා දුන්නේ. මේ රජකම ඉදිරියට ගෙනියන්න. බැරිම තැන කියනවා මම එහෙනම් මම කැමති බිරිඳගේ ස්වරූපය පෙන්වන්න රජමාලිගාවේ රන් වැඩ කරන කෙනෙක් අරගෙන එන්න මං එයාට කියන්නම් මෙන්න මේ විදිහේ රූපය ඇති රත්තරන් රුවක් හදලා පෙන්වන්න මං කැමති විදිහට ඒක සකස් වුණොත් අන්න ඊට අදාළ බිරිඳක් ලැබුණොත් මම විවාහ කරගන්නම්. මොකද මේ ප්‍රඥාවන්ත කුස රජුව දන්නවා ඒ විදිහේ රූපයක් ඇති කාන්තාවක් හොයන එක ඇත්තට ලේසි නෑ. ඒ තරම් රූමත් කාන්තාවක්. දැන් රන් කරුවා ගෙන්නලා එයාට වැඩේ බාර දීලා කුස රජුරුවත් මොකද කරන්නේ? එයාත් නිර්මාණශීලීත්වයේ හරි දක්ෂයි. හොර රහසේම තමන්ගේ කුටියේ තියාගෙන රත්රන් ගෙන්නලා එයත් හැදුවා ලස්සන රන් රුවක් තාමත්ම රූමත් බිසවුන් වහන්සේ නමකගේ කෙනෙක්. දැන් අර රත්තරන් කරුවා මේක හදලා නිර්මාණය කළ අවසන් කරලා ගෙනත් කියලා මෙන්න මේ රජ කුමරුවනි. අපෝ ඕක මොකක්ද? අර මගේ කාමරේ තියෙනවා මේ කියලා රන් රුවක් ඒක අරගෙන ඉන්න බලන්න. ඉතින් එයා ගිහින් දොර ඇරලා බලනකොට ඔහු දේවින්නාන්සේ ඉන්නවා සායනේ ළඟ. කල්පනා කළා මේ දේවින්නාන්සේ ඉන්න තැනට මම ඇතුළත් වුණ අනවසරයෙන් දුවලා ගිහින් කියනවා අනේ කුමරුවනි මට කිට් වෙන්න බෑ දේවින්නාන්සේ ඉන්නවා ගබඩාවේ. නිදන ගබඩාවේ. නෑ ඒක රන් රුවක් ඒක අරගෙන ඉන්නී කියලා ගෙනත් ඒ රන් රුවට සමාන බිරිඳක් ලැබෙනවා නම් මම විවාහ වෙනවා කියලා මව්පියන්ට මතක් කළා. ඉතින් අපිට කාලය වේගයෙන් ගලාගෙන ගිය නිසා පින්වත්නි ඒ කතා පුවතේ තැන් සිට ඉදිරි ටික පින්වත් ඔබට මම ඊළඟ ඉරුදිනට සිහිපත් කරන බලාපොරොත්තු හිතේ තැන්පත් කරගෙන අද දවසේ පුණ්‍ය අනුමෝදනාව සඳහායි යොමු වන්නට දැන් අවස්ථාව ලැබුණේ. ආරම්භ කරනකොට මතක් කළා දෙල්ගොඩ උඩුපිල මාහේනේ අංක 434 17 සී නිවසේ පදිංචි ප්‍රසන්තී බුද්ධිලතා බොතේජු පින්වත් මහත්මිය අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බව 2020 8 වෙනි මාසේ 4 වෙනි දවස් දිනට රැකියාව සඳහා යොමු වෙලා වසර 20ක් ගත වීම නිමිති කරගෙනත් 33 වසරකට ප්‍රභාව පියාට පින් අනුමෝදන් කිරීමත් බලාපොරොත්තු වෙන අතරේ කෘතවේදී බලාපොරොත්තුවක් හැටියට ඈට රැකියාව ලබා ගන්නට අවස්ථාව උදා කර දුන් පින්වත් ඒකනායක මහත්මයාටත් එවැගේම මානව සම්පත් කළමනාකාර ලක්ෂිකා සුබසිංහ මහත්මියටත් එවැගේම ඇගියෝ ආයතනයේ දියුණුවත් ප්‍රාර්ථනා කරමින් ඈත ධර්මදේශනාවේ දායකත්වයේ දරනවා. දයාබර පියතුමාණන් වහන්සේට ආර්.පී. නන්දාවති එච්.එම්. චාර්ලිස් කියන මේ අයට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙන නිසා ඒ සියලු බලාපොරොත්තු සමුදවනු පිණිස ඒ සියලු කුසල ස්කන්ධයන්
මියගේ ඥාතීන්ට පරලොවින් මනා සංග්‍රහයක් වේවා දෝතදරු සවනත පිරු කුසල සම්පත්තියක්ම වේවා කියලා අපි දිෂ්ඨාන කරමු. වගේම තමරා නිමාලී කුමාරී ලක්මිනියන අයටත් දයාබර ස්වාමි පුරුෂයාටත් දරුවන් තුම්පලටත් සුජීවත් පවුලේ හැමටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමයි ඇගේ ප්‍රාර්ථනාව. ඒ සුජීවත්ව වාසය කරන ඔබේ කුරුළු කැදැල්ලේ සියලු දෙනාට ස්වාමි පුරුෂයා දරුවන් ඇතුළු ප්‍රාර්ථනා කළ සියලුම කල්යාණ මිතුරු මිතුරියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. පින්නති ඔබේ පවුලේ දියුණුව අභිවෘද්ධිය මුදාපත් වන්නට මේ කුසල සම්පත්තිය ආශිර්වාදයේ හේතු වේවා කියලා පිමෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. යෝගේම ධර්මදේශකයන් වහන්සේ හැටියට අපටත් ධර්මයේ තේරුම් ගන්නට අවස්ථාව සලසුළු බව සිහිපත් කරලා තියෙනවා. මේ ධර්මයේ තවදුරටත් ලෝකයට දේශනා කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී බව ලැබේවා කියලා අපටත් මෛත්‍රීන් ගෞරවයෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. එබැවින් පින්නත් ඔබටත් අපටත් මේ එකම ශ්‍රී සද්ධර්ම මාර්ගයේ ගමන් කොට මා අකන්හා සුඛ විපාකම් කියලා මතක් කළා වගේ අපට මේ පව්පින් දෙකෙන්ම නිදහස් වුණු සංකාර ධර්මයන්ගෙන් විනිර්මුක්ත වුණු විසංකාරගත සිතක අයිතිය ලබා නිවනින් නිවෙන්නට මේ පින්කම පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුදු ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. මෙත්නෙත් පාමුල ධර්ම දේශනාව නිමාවට පත්වුණේ කුස රජුන් පිළිබඳව අපේ කොතෙක් අසා තිබුණත් මේ ඉතිහාසය හරි වර්ණවත්. ඒ කාරණාවන් පිළිබඳ ඇහෙනකොට එක් පැත්තකින් අමුතු ප්‍රබෝධයක් හිතේ ඇති වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ගෞරවයකුත් ඇති වෙනවා. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවේදී තවත් ඒ ප්‍රබෝධය ධර්ම ගෞරවයේ හිතේ දරාගෙන තණ්හාව, ඒ වගේම රතිය, රාගය, කාමය මේවා පිළිබඳව වගේම අපේ සමාජයේ පවතින ප්‍රශ්න පිළිබඳවත් සාකච්ඡා කරමු. ධර්මයේ සමග මුසුකොට ඒ සඳහා ඔබට ඇරයුම් කරමින් ඒ උතුම් ධර්මානුශාසනාව පැවැත්වූ පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ උන්වහන්සේට ලැබේවා. නිවීම පිණිසම මේ කුසල් පාරමිතා වේවායි කියා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයක් ලබා ධර්ම සාකච්ඡාවට මෙත්නෙත් පාමුලෙන් නැවත හමු වෙන්න අපේක්ෂා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී,
භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ ශ්‍රාවක පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා පින්වන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ මාතර වෙලේගොඩ සුමනසාර මාවතේ සමෘද්ධි පටුමගේ පදිංචි ලංකා විදුලි බඩ බණ්ඩලේ විදුලි ඉංජිනේරු යසාන් ශ්‍රීකුල කුලතුංග හෙට්ටිආරච්චි මහත්මයා සහ මාතර නවරෝහලේ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍ය ඉරේෂා ලක්මාලි පතිරණ මහත්මිය සහ දනිරු වත්මිර පුතුණුවන් ඇතුළු පින්වන්ත පිරිසයි අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. අපි මේ පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. පසුගිය සති කිහිපයේ පුරාවටම අපි තාමත්ම වටින ධර්මදේශනා මාලාවක් සිද්ධ කරා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටපු මහා පුණ්‍යවන්ත මහරහතන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳව ධර්මයේ සඳහන් කරුණු වලින් යම් ප්‍රමාණයක් සිහිපත් කළා. ඒ තමයි ආනන්ද මහරහතන් වහන්සේගේ කතාව. අද දවසේ මාතෘකා කරගත්තා ඔබට විශේෂ යමක් විශේෂයෙන්ම පැහැදිලි කරන්න. පින්වත්නි, තව දින කිහිපයකින් ඔබට විශේෂ දවසක් උදා වෙනවා. ඒ තමයි වස්තුන් මාසී ආරම්භය. සම්බුද්ධ ශාසනයෙහි ඊටාම වැදගත් අවස්ථාවක් තමයි මේ වස්තුන් මාසය කියලා කියන්නේ. නමුත් බොහෝ දෙනෙක් මේ වස්තුන් මාසයේ පිළිබඳව ලොකු අවබෝධයක් නැහැ කියලා සමහර විටකදී අපට හිතෙනවා. වැඩි දෙනෙක් වැඩි අවධානයක් යොමු කරන්නේ මේ පින්කමේදී කටින පින්කමට. නමුත් පින්වතුනි, මේ කටින පින්කම කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබෙන පින්කම. කටින මහා පින්කම කියන්නේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ආනිසංස ලැබෙන පින්කම. වස්තුන් මාසය කියලා කියන්නේ දායකින් වෙච්ච ඔබට ලැබෙන සුවිශේෂී අවස්ථාව. මේ කාරණාවල් දෙකම අපි හරි හැටි වටහා ගන්නට ඕන. වස්තුන් මාසයේ කොහොමද අපි වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නේ? පින්වත්නි, අපි පසුගිය සති කිහිපේ පුරාවටම කතා කළා ආනන්ද මහරහතන් වහන්සේ පිළිබඳව.
ආනන්ද මහරහතන් වහන්සේ කියල කියන්නේ මේ ශාසනය වැඩහිටපු මහා පුණ්‍යවන්තම ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ සිතුවිල්ල දැනගෙන අවුරුදු 25ක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ හිඳිමින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. උන්වහන්සේට ඒ තරම් මහා පුණ්‍ය ශක්තියක් ලැබුණේ කල්ප ලක්ෂයකට කලින් පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි සුමන කියල රාජකුමාරය වෙලා අප ආනන්ද මහතෙරුන් වහන්සේ උත්පත්ති ලැබපු මොහොතේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට 3 මාසයක් උපස්ථාන කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා තමයි ආනන්ද මහතෙරුන් වහන්සේට අග්‍රස්ථාන 5ක් සමග මේ ශාසනයේ සුවිශේෂී ස්ථානයකට උන්වහන්සේට හිමිකම් කියන්න පුළුවන්කමක් ලැබුණේ. ආනන්ද මහරහතන් වහන්සේ අපි සඳහන් කළ අග්‍රස්ථාන 5ක් ලැබුවා කියලා. ගතිමන්තානං අග්ගෝ, දිතිමන්තානං අග්ගෝ, සතිමන්තානං අග්ගෝ, බහුසුතානං අග්ගෝ, උපට්ඨකායනං අග්ගෝ කියලා මේ අග්‍රස්ථාන 5 ලැබුවා. ශාසනයේ කිසිම මහරහතන් වහන්සේ නමකට එවන් අග්‍රස්ථාන ලැබුණේ. නමුත් සුවිශේෂී අවස්ථාවක් කෙනෙකුට ලැබෙනවන ඒ කෙනා සසරේ මහා පුණ්‍යවන්තයෙක් වෙන්නට ඕන. ආනන්ද මහතෙරුන් වහන්සේට ඒ අවස්ථාව ලැබුණේ සංසාරී ඒ තරමටම මහපින් වඩපු නිසා. හැබැයි එතන විශේෂයෙන්ම කියනවා කරපු සුවිශේෂී පින්කමම තමයි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට වස්තුන් මාසයක් උපස්ථාන කිරීම. එතකොට බලන්න පින්වතුනි මේ වස් කාලය කියලා කියන්නේ ඒ තරම් මහ පින් වැඩෙන පින්කම. වස් කාලය පිළිබඳව කතා කරනකොට තවත් විශේෂ කරුණක් මතක් කරන්න පුළුවන්. ඒ තමයි එක කලෙක ගමක ජීවත් වුණා පුංචි පවුලක්. හිටියේ තාත්තයි පුතයි විතරයි. අයිබෝන් සුබ දවසක් වෙලා උදෑසන 9:24 අපි සූදානම් මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සඳහා දැන් යමු වන්නට. මෙත්නෙත් පාමුල අයිබෝවන් අපේ නැවත සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට. මෙත්නෙත් පාමුලේ අද දේශනාව හරි රසබර දේශනාවක්. එක පැත්තකින් මොකද කුසපභාවතිය පුවත අපේ අහලා තිබෙනවා. එහි රසයත් විඳලා තිබෙනවා. හැබැයි සමහර කාරණා අද තමයි ප්‍රථම වතාවට ඇසුවේ. මම නම් පළමු වතාවට තමයි කුස කියන නම වැටුණ හැටි දැනගත්තේ. ඒ නිසා දැනගන්නට දේවල් අපට දිනෙන් දින මතුවෙනවා. දේශනාව අනුසාරයෙන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දැනගැනීම උදෙක් රසාස්වාදය පිණිසම පමණක් නොවේ, අවබෝධය පිණිස නතු කර ගැනීම ඔබ සතු කාර්යයක්, අප සතු කාර්යයක්. එනිසායි ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ධර්මයේ මෙලෙසින් සමාජගත කරන විට ධර්මයට යොමු වීම උදෙසාම උපමා උදාහරණ වගේම මේ වගේ රසබර අවස්ථාවන් පිළිබඳවත් සිහිපත් කරන්නේ. නිසා හොඳින් මතකයේ නැත්නම් ධාරණ ශක්තිය ඇති කරගන්නට ඒවා හේතු වෙනවා. අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේව මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද ඉරිදා දවස හෙට දවසේ තමයි පුරපසළොස්වක පොහෝ දිනේ යෙදෙන්නේ. මා ඔබට සිහිපත් කළා විරාමයට යන මොහොතේ මෙවර වස් ආරාධනා කිරීමේ පින්කම් සිදු වෙන්නේ මෙම පොහොය දිනයට හෙට දිනේදී ලංකාවේ විහෙර විහාරස්ථානවල සඳහා යොමු වීම කොහොම නමුත් පවතින තත්වයක් එක්ක ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වීම, වස් ආරාධනා කළා නොකළා වස් සමාදන් වීම සිදු කෙරෙනවා. උන්වහන්සේලා ඒ සඳහා බැඳී සිටිනවා.
අපට තිබෙන ප්‍රශ්නය ගිහියන් විදිහට ඒ සඳහා දායක වෙන්නට තිබෙන ඉඩාවකාශය පිළිබඳව කොහොම නමුත් ඒ සඳහා යොමුව යම් කටයුත්තක් කරන්නට අපේක්ෂාවෙන් ඉන්න අය ඉන්නවා නම් අපි නැවත නැවත ඔබට සිහිපත් කරන්නේ බොහොම සැලකිලිමත්ම අවධානයෙන් විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති නිසා ඒ පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව එවැනි කටයුතු වල නිරත වන ලෙසට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඓතිහාසික දෙවනගල පුදබිමේ සිටයි මෙවර නෙත් රේඩියෝව කටින මහා පින්කම ආරම්භය ආරාධනා කිරීමේ වැසිසලු පූජා කිරීමේ පින්කම සිදු කරන්නේ. එය හෙට දවස පුරා පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන ශ්වේත පූජා වැඩසටහන මැද්දේ සිදු කරන්නට සන්ධ්‍යාවේදී බලාපොරොත්තු වෙන. ඒ සඳහාත් ඔබට සිහිපත් කරමින් අපි සාකච්ඡාවට යොමු වෙන්නට සූදානම් වෙනවා. මම වස් මාසය නැත්නම් වස් සමාදන් වීම ආරම්භ වන නිසා ඒ ඇසුරින්ම අද සාකච්ඡාවට යොමු වීම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හැමදෙරනේ. අපේ හැමදෙරනේ දැන් අපි පුරුදු විදියට වස් සමාදන් වෙන්නේ ගිය පුරපසළොස්වක පොහොය දවසේ. නැත්නම් මේ නිමාවටපත් වුණු පුරපසළොස්වක පොහොය දවසේ. දැන් හෙට තමයි සාමාන්‍ය සම්ප්‍රදායේ විදියට පසුවස් සමාදන් වන පොහොය දිනය. එය ගැටලුවක් නොවේද ස්වාමීන් වහන්සේ වස් ආරාධනා කිරීම පසුවට කල් ගිහිල්ලා දැන් හෙට දවසේ වස් ආරාධනා කිරීම පෙර වස් සමාදන් වීම ඒක සම්බුද්ධ දේශනාවට අනුව ඒ චාරිත්‍රයන්ට අනුව නැත්නම් ඒ පැවැත්වෙනා වූ විනය කර්මයන්ට අනුව ගැටලුවක් නොවේද එවැනි තත්ත්වයකටපත් වීම ඒ පිළිබඳව සිහිපත් කළා. මොකද මගෙන් පහුගිය සතියේ කිහිප දිනක් මැහුවා දැන් මේ පසුවස් සමාදන් වන දවසේනේ පෙරවස් සමාදන් වෙන්නේ ඒක විනය කර්මයේ සිදු කිරීම උදෙසා නැත්නම් මේ අපි හිතන් ඉන්නේ කටින මහා පින්කම් මහා විනයවත් පින්කමක් කිය. ඒ නිසා ඒකට හානියක් වෙනවද කියලා බොහෝ දෙනා විමසුවා. මම ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව ආරම්භයේදීම දැනගන්නට කැමතියි. වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි, පුණ්‍යකාමී පින්වත්නි, පින් බීජ වපුරන්නට ඒ තුල තව දුරටත් කුසල ධර්මෙන් වඩන්නට අවකාශ සැලසෙන කාලයක් හැටියට පින්වත් ඔබත් අපත් මේ වස් කාලය පිළි අරගෙන තිබෙනවා. මේ අවුරුද්ද අධික මාසයක් ඇති අවුරුද්දක්. එතකොට මේ අධික මාසයක් ඇති අවුරුද්ද තුල ඇසළ පොහොයට නොවේ වස් සමාදන් වීමේ පෙරවස් සමාදන් වීම සිද්ධ කරන්නේ. එතකොට නිකිණි පොහොයටයි. එහෙමයි. ඒ නිකිණි පොහොයට තමයි පෙරවස් සමාදන් වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඊළඟට එන බිනර පොහොයේදී තමයි පසුවස් සමාදන් වීම සිද්ධ වෙන්නේ. එතකොට මේක තමයි නියම පිළිවෙල. ඒ කියන්නේ මිනිස්සු තාම ස්වාමීන් වහන්සේ හිතාගෙන ඉන්නේ මේ අධිපොහොයක් යෙදීම නෙමෙයි කොරෝනා වසංගතය නිසා මේක වුණා කියලා. වසංගතය නිසා දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු දළදා තේවාව කියලා. එහෙමයි. මේ වසංගතයේ මොනතරම් ප්‍රශ්න තිබුණත් දළදා තේවාවේ එක මොහොතකටවත් අඩුපාඩුවක් වුණේ නැහැ. ඊළඟට අපි දන්නවා දැන් ඇසළ පෙරහැර පැවැත්වුවේ. එතකොට නම් ඇසළ පොහොයේදී නෙමෙයි. දැන් මේ පොහොයේදී තමයි ඇසළ පෙරහැර ආරම්භ කරන්නේ. එහෙමයි. ඉතින් ඒ විදිහට මේ අධිපොහොයක් නිසා මාස 13ක් හැටියට අපි කල්පනා කරනවා. මොකද එක මාසයක් මාස දෙකක් අතරත පොහොය 3ක් යෙදෙනවා. චන්ද්‍රමාස ක්‍රමයට අනුව. චන්ද්‍රමාස ක්‍රමයට. අන්න ඒ අනුව කිසි වරදක් නැහැ. මේක තමයි නියමම ක්‍රමය. මේ වර්ෂයේ මේ කොරෝනා ප්‍රශ්නාරෝමය නිසා නෙවෙයි මේක මෙහෙම සිද්ධ වුණේ. මේක තමයි නියම පිළිවෙල. ඒ නිසා ඒ පිළිබඳ ඒ විනය පින්කම සිදු කිරීමට කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. අපි පසුතැවීම පිළිබඳව සාකච්ඡා කරමු ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ පසුතැවීම පිළිබඳවයි අද දේශනාවේ මූලාරම්භයේ ඉඳලම කාරණා පහදා දෙමින් සිටියේ. දැන් දානයක් දීලා පිනක් කරලා පසුතැවෙන අය ඉන්නවනේ ස්වාමීන් වහන්සේ. අපරාධ දුන්නේ කියලා සමහර පසුතැවෙන. අපරාධ දුන්නේ කියලා සඳහන් කරන්නේ ඒ වගේ පුජ්‍යලයකට දානයක් දෙන්න හොඳ නැහැ. ඒ වගේ කෙනෙකුට දානයක් දීලා වැඩක් නැහැ. දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්සේලා ආරම්භය නොවේයි. ඇතැම් වෙලාවට අපි සමාජයේ දකිනවා බොහෝ වෙලාවට දුගී මගී යාචකාදීන්ට දන් දෙනවා. එවැනි තත්ත්වයන් තුළ දැන් බස් එකකදී එහෙම අපි දැක්කහම කාට හරි කීයක් හරි දීලා දුන්න කෙනා විතර නෙමෙයි අනිත් අය තියෙන අපරාධය දුන්නේ ඒ කුඩු ගහන්න අරගත්තේ අන්න ඒ වගේ කියලා පසුතැවීමකට වාජනය කරනවා මානසිකව. එතකොට ඒ දුන්න කෙනත් පසුතැවෙනවා අපරාධි දුන්නේ කියලා. අනිත් පස්සෙන් තව අය පසුතැවෙනවා මීට වැඩිය හොඳට දෙන්න තිබුණානේ කියලා. ස්වාමීන් වහන්සේ අරබය දානයක් දීලා ආයි පසුතැවෙනවා අපරාධි මට මේ සම්පූර්ණයෙන් දාන මීට වැඩිය හොඳට කරගන්න තිබ්බා කියලා. මෙන්න මේ කාරණා දෙක පිළිබඳව මම ඔබ වහන්සේගෙන ආරම්භයේදීම දැනගන්නට කැමතියි. ඒ පසුතැවීම යමක් දීලා එතන අපරාධය කියන හැඟීම විවිධාර්ථයෙන් ඇතිවීම තුළ පසුතැවීම අපි දානයක් දීමේදී මොන වගේ ක්‍රියාදාමයක් එක්කද දානය දිය යුත්තේ සහය පසුතැවීම පිළිබඳව ඔබ වහන්සේ කොයි ආකාරයෙන්ද ධර්මානුකූලව විග්‍රහ කරන්නේ? ඔව් තථාගතයන් වහන්සේ අපට අනුශාසනා කරනවා නවේ කදරියා දේව ලෝකේ චරಂತಿ
බාලාහවේ නප්ප සංසන්ති දානං දීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝහෝති සුඛී පරත්ත කියලා ගාථාරත්නය. ඒ ගාථාරත්නයේ අදහස තමයි මම මෙහෙම කිව්වොත් දානය අගය නොකරයි බාලයෝ ලෝකේ සැපයක් කොයිද බැවින් උන්හට ලෝකේ දානය පසසමින් උතුමන් මේ ලෝකේ දෙලොවම සැප ලබයි ලැබදම් ආලෝකේ. එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන වළම්පිගන් ටික සෝදලා ඉඳුල් භාජනයේ වතුර ටික හලනකොට මෙය කුරු කොම්බේකට පණුවෙකුට හෝ ආහාරයක් වේවා කියලා ඔබට පුළුවන් නම් ඒක බැහැර කරන්නට ඒ පුණ්‍ය චේතනාව මහත් ආනිසංසදායකයි. පිනක් හොඳ. එතකොට අපිට වැදගත් වෙන්නේ ප්‍රතිග්‍රාහකයන්ගේ පක්ෂය තුල මෙයා දුගී මගී යාචකෙක් වුණාට මොකද මෙයාට මේ විදිහට මේ බොරු කරන්නේ මෙයාට දීමනාවෙන් තවදුරට මේගොල්ලෝ හිඟමනටම පුරුදු වෙනවා. ඒ නිසා මොවුන්ට දීම ඵලයක් නැහැ කියලා සමහර වෙලාවට තව කෙනෙක් තමන්ගේ දානේ පහත් කොට සලකන්න පුළුවන්. එහෙමයි. එක එක්කන අර මං කිව්ව බාලයන්ගේ ස්වභාවයයි ඒක. එහෙමයි. අපිට වැදගත් වෙන්නේ අපිට යමක් දීම සඳහා හිත සකස් වුණාද කියන කාරණාව. කුමද්ද අපේ සවනස හිත සකස් වෙනවා කියන්නේ දානයකදී දානයක් දෙන විට හිතේ ස්වභාවය කෙසේ විය යුතුද? මම මේ පරිත්‍යාගය සිද්ධ කරන්න තරම් අලෝභ චේතනාවක් උපදවා ගැනීමට ලෝභයට නැමිච්ච හිත අලෝභයට නම්ම ගන්න මං දක්ෂයෙක් වුණා නේද කියන හැඟීම හිත ඇති කරගන්නවා. එතකොට කිසිදු කාරණාවක් නිසා ප්‍රතිග්‍රාහක පක්ෂයේ විවිධ අඩුලුහුඩුකම් දැකලා ද්වේෂයක් හදාගත්තොත් අන්න අර කුසලේ විපාක දෙන කොටත් යම් දවසක අන්න ඒ අඩුපාඩු ඇතුව තමයි ඒ කුසලේ විපාක දෙන්න පටන් ගන්න. ඒ නිසා තමයි තුන්සිත පහදාගෙන දුන් දාණය උන් ගිය තැන ලැබෙයි නිදාණය කියන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට යම් ආකාරයකට යමක් දෙනවා නම් දීම සඳහා සූදානම් වෙච්ච හිත පිළිබඳව බලලා සතුටු වෙනවා. මිසක් ප්‍රතිග්‍රාහක පක්ෂයේ තියෙන ගුණ ගැන කල්පනා කරමින් හිටියොත් අපට දන් දෙන්නම බැරුව යනවා. ඒ නිසා වැදගත් වෙන්නේ අපට අපේ දීමේ චේතනාව සම්පූර්ණ වුණා. මම මේ පරිත්‍යාගය කිරීමෙන් එක ආහාර වේලකින් හරි එයාට යම්කිසි පහසුවක් සැලසුණා. මං දුන්න මේ පුංචි මුදලින් උනාට එයාට යම්කිසි ප්‍රයෝජනයක් මේක ලබා ගන්න පුළුවන් වුණා. එයාගේ ජීවිතය යාන්තමින් හරි සරි කරගන්න මේක උපකාරයක් වෙයි කියන හැඟීම ඇති කරගන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මීට වඩා තව හොඳට පින්කම් කරන්න පුළුවන් කියලා හිතන එක අකුසලයක් නෙමෙයි. පසුතැවිල්ලකුත් නොවේ. එයා එතකොට උත්සුක වෙනවා මම ඊළඟ වාරෙදි මේ වගේ පින්කමක් කරනකොට මේ අවුරුද්දේදී මට බැරි වෙච්ච කොටස මම නැවත එකතු කරගෙන ඒ පින්කම කරනවා කියන අදිෂ්ඨානය හිතට ගත්තොත් අසක පසුතැවිල්ලක් නොවි තවදුරටත් ඒක ඉදිරියට යන්න උපකාරයක් වෙන අවස්ථාවක්. ඒ කියන්නේ සමහරව කල්පනා කරනවා අනේ අපරාධේ මීට වැඩිය හොඳට කරන්න එහෙම හිතන්න ඕනේ නැහැ අපි. ඇත්තට එහෙම හිතන්න ඕනේ නැහැ. දැන් අවශ්‍යතාවයක් තියෙනවා දැන් අපි හිතමුකෝ දැන් අපි මේ වර 19කට දාන දුන්නා අපේ ගෙදර. එතකොට අපි හිතනවා මං සකස් වුණා තවත් මට ඉඩ තිබුණා මේ ශාලාවේ මේ 15 නමක් වැඩම ගන්න 15 නමක් වැඩියා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. පසුතැවිල්ලක් නෙමෙයි. හිතේ තවදුරටත් හොඳ චිත්‍ර රූපයක් නිර්මාණය වෙනවා. එතකොට ආනිසංසය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඊළඟ වතාවේදී දන්නවා මට 15 නමක් වැඩි මොන දන් දෙන්න පුළුවන්. මං ඊළඟ සැරේ මේ වගේ පින්කම මේ මට්ටමින් කරනවායි කියලා ආදිෂ්ඨානයක්. ඉතින් එවැනි තත්ත්වයක් ඔබේ හිතේ ගොඩනගා ගන්න අර මූලික ප්‍රශ්නේදී පළවෙනි ප්‍රශ්නේදී ඒ තත්ත්වයේ අපිත් අත්විඳලා තිබෙනවා සහ අපිත් ඒ වළක්වන්නට කටයුතු කරලා තිබෙනවා. පෞද්ගලිකව මට දැනුණ දේ තමයි සොයනහංශ. ඇතැම් වෙලාවට එහෙම මත්ද්‍රව්‍යයට බැහැවුවෙකුට සල්ලි දෙනවා දැකලා මමම නවත්තන්න හදලා තියෙනවා. ඔක දෙන්න එපා. ඔය මිනිහා මෙහෙමයි කරන්නේ කියලා. ඉතින් එතකොට අපි අකුසලයක් රැස් කරගෙන තියෙන්නේ. ඔව් යමෙකුට දැන් සාමනීර බන්ධම්පත කියන එකත් කියනවා යම්කිසි භික්ෂුවකට තව කෙනෙකුගෙන් ලැබෙන යම්කිසි ලාභයක් වළක්වනවා නම් ඒකත් බලවත් අකුසලයක්. එහෙමයි. අපිට වැදගත් වෙන්නේ නැහැ මේ මිනිස්සයා කුමක් කරනවද කියන කාරණාව. අරයන්ගේ එතකොට දීමේ චේතනාව අපි නැති කිරීම නිසා අපිට යම්කිසි අකුසලයක් සිද්ධ වෙනවා. හැබැයි සෝනහන්ස ඉතින් වැරද්දකටම යොමු වෙනවා නම් වර්ධි සහගත දෙයකට මේ සඳහා යොමු කරනවා නම් ව්‍යාපාර අරමුණක්ම නැත්නම් ව්‍යාජ ආකාරයෙන් මිනිසුන්ව ගසා කන කටයුත්තකට යොමු වෙනවා නම් මේ තුල ඒක නොකළ යුතු දෙයක් තමයි. නමුත් මම කියන්නේ අපි වැදගත් වෙන්නේ චේතනා හම්බික්කවේ කමං වදාමි. මම දෙන්නේ එයාට කසිප්ප බොන්න නෙමෙයි. එයා කසිප්ප බොනවා ඇති කියලා මට උපකල්පනයට එන්න පුළුවන්. නමුත් මම දෙන්නේ දීමේ චේතනාව මගේ පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සඳහා. එහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම මේ පාරමිතාවල් සම්පූර්ණ කරන කාලේ තණ්හා මාන දිට්ඨිහි
තණ්හාවෙන්වත් මානෙන්වත් දිට්ඨියවත් ප්‍රපංච වශයෙන් විනිර්මුක්ත වෙච්ච හිතකින් තමයි උන්වහන්සේ එදා ඉඳලා පාරමිතා ධර්ම පිරුවේ. තමහට උන්වහන්සේගේ දැන් බලන්න කර දර දෙක අරගෙන යන අවස්ථාව අරගෙන ගත්තා. ඒ මාසය නැතිවරිකමටම කළා නෙමෙයි. දෙනකමටම ඉල්ල ගත්තා. ඉල්ලන්න ඉන්න දුන්නා. අන්තිමට මේ තමන්ගේ හක්ක පළලා ඉතිරි දර කැල්ලත් අරගෙන යනකම් භාග්‍යතුන් වහන්සේ ඉවසා දරාගෙන හිටියා. මේ මනුස්සයා කපටියෙක් වංචනිකයෙක් කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ හිතුවේ නැහැ. එහෙමයි. ඒ කියන්නේ පාරමී ධර්මය නේද? පාරමිතා ධර්මයක් නිසා. එහෙමයි. අපි මේ කාරණාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමු. අපි කරන දේවල් ඇතැම් වෙලාවට හොඳයි කියලා හිතුවට හොඳම නෙමෙයි, නරක වෙන්නත් පුළුවන්, කළු කර්ම වෙන්නත් පුළුවන්, අකුසලයන් වෙන්නත් පුළුවන්, පව් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මේවා කෙරෙහිත් සැලකිලිමත් වීමට මේ දේශනාවන්, ඒ කියන්නේ බුද්ධ දේශනාව ආයේ හිත සනසවන්නට, හිත රවටවන්නට නෙමෙයි සොයනසනේ. ඒ කියන්නේ සම්බුද්ධ දේශනාව සැබෑ සත්‍ය ස්වභාවයමයි දේශනා කරන්නේ. ඔව් ඇත්තට මෙහෙම වුණා නම් මට කියන්න තිබුණා ඔව් කසිප්පු ගහන මිනිහෙකුට දැන සල්ලි දුන්නාම මිනිහා කසිප්පු ගහනවා. එහෙම දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි හිතමු ඔන්න පන්සලකට එනවා මේ කිරිපිටි පැකට් එකක් කියලා යන්න. ඉතින් අපි කිරිපිටි පැකට් එක දෙනවා. දෙන්නේ අර පැකිං එක කඩලා මල් විතරක්. එහෙම නැත්නම් ඒක තොපි මල්ලකට දාලා දෙනවා. විකුණයි කියලා ඇහුවා. මටත් එහෙම අත්දැකීම් තියෙනවා එහෙම කරපු අය ගැන. එයයි එහෙම දුන්නේ ඉතින් පැකට් එක දෙන්න තියුවා. පැකට් එක දුන්නා නම් ඔය එකයි අනකොටම කඩේට විකුණලා යන්නේ. ඉතින් අපි දැන් මේ පැකට් එකෙන් අපි ප්‍රයෝජන ගත්තෙත් නැහැ. ඒ මිනිහ අරගෙන ගිහලා බොන්න නැතුව විකුණලා අපි හිතමුකෝ වෙන ගෙදරට වෙනම මොනවා දෙයක් කරගෙන යනවා. හෝ එහෙම නැත්නම් මේ මිනිහ මොනවා හරි දෙයක් කරගන්නවා. අපට ඒක අදාළ නැහැ. අපි මේ කිරිපිටි පැකට් එකක් කිව්වහම කිරිපිටි පැකට් එකක් පිටින්ම දෙන්න පුළුවන්කම තියුණා නම් ඒකයි පැකට් කඩලා shopping මල්ලකට හරලා එහෙම දුන්නාම මොකද්ද ඒ දීමනාව ඇති වැඩේ. ඉතින් දීමනාව අපි හැල්ලු කරගෙන. එහෙම. ඒ කියන්නේ අපි දීමනාව හැල්ලු කරගෙන. දීමනාව හැල්ලු කරගෙන. හොඳයි. ඉතින් ඒ කාරණා කෙරෙහි සැලකිලිමත් වෙන්න. අපි හැමෝටම පසුතැවීම නිසා කුමක්ද සිදු වෙන්නේ කෙනෙකුගේ? ඒ කියන්නේ මානසික විකෘති භාවයක් ඇති, මානසික පීඩාවක්ද ඇති වෙන්නේ, ආශ්‍රිත රෝගද හැදෙන්නේ, මොනවද මානසික පසුතැවීම නිසා වෙන්නේ? දෙකම හැදෙනවා. මානසික පසුතැවිල්ලම තමයි ප්‍රධාන වශයෙන්ම ශාරීරියේ දුර්වල භාවයට කාරණාවක් වෙන්නේ. කියන්නේ කායික මානසික දෙකටම. කායික මානසික දෙකටම බලපානවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන විපාක වශයෙන් ගත්තත් ඉද තප්පති පෙච්ච තප්පති. අද තැවුනොත් හෙටත් තැවෙනවා. එහෙමයි. මේ භවයේ තැවෙමින් ජීවත් වෙන්න ඕන කරන දේවල් කරලා ආපහු තැවි හිටියොත් පරලොවදිත් තැවෙනවා. එහෙමයි. ඒ කියන්නේ මුළු ජීවිතේ මේ තැවීම නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපිට ඒ නිසා තැවෙන්න හේතු වෙච්ච කාරණාව තියෙන්නේ මගේ හිත ඇතුළෙමයි කියලා හිතාගන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ කාකරි හරි විශ්වාසය තියලා අපි විශාල වශයෙන් එයාට උදව් උපකාර කරනවා. එහෙමයි. අන්තිමට බැලුවම එයා අපිට එරෙහිව කටයුතු කරනවා. දැන් පුදුම විදිහේ මානසික තැවීමක් ඇති වෙනවා. මං ඇයි මෙහෙම මිනිසෙකුට රැවටුනේ? ඇයි මම මෙහෙම මිනිහෙකුට උදව් කළේ? ඇයි මම මිනිහෙකුට උපකාර කළේ? බැලුවා මං උපකාරත් කරලා ඒ මනුස්සයන්ගේ ගුණයක් ලැබීම කරන කොටගෙන ඒ මනුස්සයා මට මෙහෙම කළා කියලා ලොකු තැවීමක් ඇති කරගන්නවා. එතකොට අකුසලයේ Tamanට බලවත් ලෙස Tamanගේ ශරීරයට බලපානවා, හිතට බලපානවා. ඉතින් ඒ නිසා මම කළ යුත්තේ කළා. මට ඒ ඇත්තන්ගෙන් යමක් සිද්ධ වුණත් නොසිදු වුණත් මම කීයටවත් ඒකන හිතලා තැවෙන්නේ නැහැ කියන කාරණය අපි හැම වෙලාවෙම හිතා ගන්න ඕන. කොපමණ ගුණ කළත් අනුනට කැපවීමෙන් වැරදුන තැනදී උන් නෙයි මාරාවේශේ. වලකනු නොහැක උන්ගෙන් එන අපවාදෙන් ඒ හැම දෙයම පිළිගන්නෙම ඉවසීමෙන් කියන තැනට ඇවිල්ලා හිත ඉවසීමට හුරු පුහුණු කරගෙන මම මේකෙන් තැවෙන්නේ නැහැ. මේ තැවීමේ විපාකයෙන් මම කායික වශයෙන් රෝගියෙක් වෙනවා. මානසික වශයෙන් මගේ ජීවිතයේ ඉදිරියට මුකුත්ම හිතා ගන්න බැරි තත්ත්වයක් එනවා. ඒ නිසා මම මොකටද අනුන්ගේ පාප කර්ම කරගහගන්නේ? මම කළ යුතු හොඳ දේ කළා. මම එතරයි එතනින් නවතිනවා. මට යුතුයකම් ආපස්සට යොමුනට කමක් නැහැ. මම කළේ පරණ ණයක් ගෙවපු එකක් කියලා හිත හදාගෙන ඉන්න එක තමයි හොඳම දේ. ඒ කියන්නේ පසුතැවීමයි කලකිරීමයි කියන්නේ එකමද සවනස? එකමයි. ඒක එවැනි කෙනෙක් යම් තත්වයකට පත් වුණාට පස්සේ දැන් බොහෝ දෙනා කියන්නේ එතකොට තමයි ධර්මයට යොමු වෙනවායි කියන කාරණේ. ඒ කලකිරීම නැත්නම් ඒ පසුතැවීම. ඒක සැබෑම ස්වභාවයද නැත්නම් එහාට ගිහිල්ලා ධර්මයට යොමු වීමේ අවකාශය තියෙන්නේ? ධර්මයේ නිබ්බිදාය කියලා කියන්නේ අනිත්‍ය දකිමින් දුක අවබෝධයට ගනිමින් ආත්මයෙන් අල්ලගත දේවල් අතහැරීමට ඕන කරන හිත පහදවා ගැනීම තමයි එතන නිබ්බිදාය කියන්නේ, කලකිරීම කියන්නේ. මෙතන කලකිරීම කියලා කියන්නේ අපි බලා අචින්තිතම්පි භවති, නොසිතූ දේවල් සිදුවීම කරන කොටගෙන හිතේ ඇති වෙන මානසික පසුතැවිල්ල තමයි මෙතන කලකිරීම කියන්නේ. සමහර විට එයත් හේතු වෙන්න පුළුවන් ඔබ වහන්සේ කියන නිබ්බිදායට. ඔව් දැන් නිබ්බිදාය කියන තත්වයට යන්නේ ඉස්සෙල්ලා මේ ලෞකික කලකිරීම හිතේ ඇති වෙන්න එපා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් බාදන් කිව්වා අපේ ධර්ම දේශනාවේදී දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට ශරීරයේ අනිත්‍ය පේන හැටි. එහෙමයි.
අපි හිතනවා භෞතික ශරීරයක් ලැබුවා අපට විතරයි ශරීරයේ දුක් පීඩා දැනෙන්නේ. දේවාදී ආත්ම භාවයක් ලැබුවම ඒක දැනෙන්නේ නැහැ කියලා. දැන් මේ කතා පුවත් වලින් පේනවා සියලු සබ්බේ සංඛාර අනිච්චාති. සංකත ධර්ම වලින් යමක් ආරම්භ වුණේ ඒ හැම එක තුල තියෙනම මේක නේද කියන එක ලෞකිකව ලබන අත්දැකීම් තුලින් පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට අර පරමාර්ථ ධර්මයෙන් කලකිරීම කියන එකට ඇතුළත් වෙන්න පුළුවන්. සම්මුති කලකිරීම නිසා පරමාර්ථ ධර්ම කලකිරීමට ප්‍රත්‍යක්. එහෙමයි. සනන්ස රහතන් වහන්සේ පිළිබඳව වහන්සේ සිහිපත් කළ අවස්ථාවකදී රහතන් වහන්සේලාට කර්ම රැස් නොවන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ චේතනාවලින් තොරවද සියලු කරන කායික මානසික ක්‍රියාවන් උන්වහන්සේලා සිදු කරන්නේ? නැහැ. චේතනාව නිවන් දකින්න තුරුත් තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේට තිබුණේ අර මහා කරුණාව කියන්නේ චේතනාව. එහෙමයි. මහා ප්‍රඥාව කියන්නේ චෛතසිකය. එතකොට මේ කොහොම චේතනා චෛතසික කියන්නේ? එහෙමනම් විපාකයක් අපේක්ෂාවෙන් රහතන් වහන්සේලා කොහොමවත් අරහං කියලා කියන්නේ රහසේවත් පාපයක් කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කිසි ගැටලුවක් නැහැ. උන්වහන්සේලා විසින් කිසියම් පිනක් කරන්නේ නැහැ සංසාර ප්‍රවෘත්ති වශයෙන්. ඒ කියන්නේ උන්වහන්සේලා අලෝභය, ද්වේෂය, අමෝහය මූලික කරගෙන පින්කමක් කළාට එය තමන් වහන්සේ විසින් කළ යුත්තක් හැටියට හිතලා කරනවා මිසක් රහතන් වහන්සේ නැවත විපාක ලැබීම වශයෙන් හිතලා කරනවා නෙමෙයි. ඒ නිසා තමයි කියන්නේ කන්හන් ධම්මං විප්පහාය සුඛං භාවේත පඬිතෝ කියලා අපිට උපදෙස් දීලා ඊළඟට කියනවා අර මම මගේ ගාථා දේශනාදී කිව්වා වගේ පුඤ්ඤ පාප පහිනස්ස. පාපයක් ප්‍රහීන කළා, පිනේ විපාකයක් ප්‍රහීන කළා. පින ප්‍රහීන කළා නෙමෙයි. පිනේ විපාකයක් ලැබීම් කියන එකත් ප්‍රහීන කරලා තියෙන්නේ. මොකද දැන් රහත් වුණාට පස්සේ කොහොමදත් විපාක සිත් පහළ වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. ක්‍රියාසිත පමණයි. කරනවා ක්‍රියාසිත පමණයි පහළ වෙන්නේ. පාපයට ක්‍රියාසිතක් පහළ වෙන්නේ නැහැ. පිනට ක්‍රියාසිත පහළ වෙනවා, විපාක සිත් අහෝසි වෙනවා. හොඳයි. තව කාරණාවක් ඔබ වහන්සේගෙන් දැනගන්නට අවශ්‍යයි. දැන් කෙනෙක් බේරගන්න අපි කෙනෙකුට ගහනවා. එහෙනම් කෙනෙක් වෙනුවෙන් හොඳ කෙනෙක් වෙනුවෙන් අපි තව කෙනෙකුට බනිනවා. උදාහරණයක් ඉදිරියට ගත්තොත් එහෙම දැන් යම් සතෙකුට යම් පුද්ගලෙක් ගොදුරුණා කියමුකෝ, දරුවෙක් ගොදුරුණා කියමුකෝ. එවැනි තත්ත්වයක් තුළ අපි සතාට ගහනවා. මැරෙන්නම ගහන්නත් පුළුවන්. දැන් මේ වගේ තත්ත්වයක් තුළ කොහොමද ස්වාමීන් වහන්සේ කර්ම රැස් වෙන්නේ? හොඳ කෙනා බේරගන්න තමයි චේතනාව තිබ්බේ. එතකොට ඒකේ පුණ්‍ය විපාකද අපට බලපාන්නේ? නැත්නම් අර සතා මරපු එකේ අකුසල විපාකද අපට බලපාන්නේ? කොහොමද මෙහිදී මේ කර්ම රැස් වෙන්නේ? ධර්මයේ තුල පැහැදිලිව ඒක විග්‍රහ කරන කුසලේන පිටියති. චේතනාව හොඳ දෙයක් කිරීම, යහපත් කෙනෙකුගේ ජීවිතයට ආරක්ෂාව සැලසීම. එතකොට ඒ වෙනුවෙන් සමහරට දැඩි ලෙස දැඩි ක්‍රියාමාර්ග අපිට ගන්න සිද්ධ වෙනවා. සමහර ඔබ කිව්වා වගේ සමහරට ඒ සතා ඝාතනය කරහන්ට හරි යොමු වෙන්නට පුළුවන්. එහෙමයි. ඒ තුල අකුසලයේ සිද්ධ වෙන එක හැබෑවක්. නමුත් අකුසලයේ කුසලයේ ශක්තියට වඩා ප්‍රබල නිසා අකුසලය කුසලයෙන් අහෝසි භාවයට පත්. එතකොට ඒ සමහරු කියනවා විපාක දෙවිධයට වෙනවා. ඒ කියන්නේ කුසලයට තියෙන විපාක කුසල විපාකයන් විදිහට වගේම අකුසලයට තියෙන විපාක අකුසල විපාක විදිහට එනවා. ඒක වෙන වෙනම එන්නේ කියන කාරණේ එතකොට එහෙම වෙන්නේ. වැරදි අතර මේක මොකද හේතුව දැන් අතන අකුසල විපාකයේ කුසලයෙන් අහෝසි වෙන්නේ නැහැ නැත්තම්. එහෙමයි සනස්. අහෝසි කම්ම කියලා කියන්නේ මේකට. මේ දවස්වල දැන් අද මම අර ඔබට සිහිපත් කළා හෙට පොහෝ දිනේ තව දින දෙකකින් එළඹෙන්නේ දේශපාලනික වශයෙන් මේ රටේ යම් ආකාරයකට මහමැතිවරණය නැත්නම් පාර්ලිමේන්තුවට නැත්නම් තීන්දුව తీරන ගන්න දැනට සුදුසුන් තෝරා ගැනීමේ අවස්ථාව. අපි හඳුනන්නේ මම මේ පැත්තට පොඩ්ඩක් යමු වෙන බලාපොරොත්තු වෙනවා. දැන් දේශපාලනිකව පසුතැවෙනවා අපේ සමහර පුද්ගලයෝ. ඒ කියන්නේ Taman භාවිත කරපු මනාපයත් එක්ක ඡන්දයත් එක්ක පසුතැවෙන අවස්ථා එනවනේ. මේ සමහරු හිතාගෙන ඉන්නව රට ගැන, එතකොට ශාසනය ගැන බොහොම ගෞරවනීය ආකාරයෙන් හිතාගෙන ඉඳලා ඊට පස්සේ කියන කතාවක් තමයි අපරාධෙ මං ඡන්දෙ දුන්නේ, මම දැන් පසුතැවෙනවා, රටත් විනාශ වුණා, එතකොට ශාසනෙත් විනාශ වුණා, මෙහෙම කියන අවස්ථාවන් තිබෙනවා. ඒ නිසා මේ පසුතැවීම ගැනත් අපි මේ මොහොතේ කතා කළොත් හොඳයි. මොකද මට හිතෙනවා දැන් කෙනෙකු මේ මොහොතේ සිටිය යුතු දේ පිළිබඳව ඔබ වහන්සේ අපි පක්ෂපාත කෙසේ වෙතත් මනුෂ්‍යයක් විදිහට රටක් ගැන ශාසනයක් ගැන හිතන විදිහට කල්පනා කළොත් එහෙම කොයි ආකාරයෙන්ද සිටිය යුත්තේ කියන කාරණේ මට ඔබ වහන්සේ තරමක් පහදලා දෙන සමාජයේ වෙනුවෙන්. මොකද පාර්ලිමේන්තුව කියන්නේ රටේ තීන්දුව తీරන ගන්න උත්තරීතර තැනක්. මේක අද විහිළු සහගත තැනක් බවට පත් වෙලා ඊට හේතුව ඥානවන්ත ප්‍රඥාවන්ත උගත් බුද්ධිමත් තීන්දුව తీරන ගත හැකි රට ශාසනය ගැන හැඟීමක් නැති පිරිස එතෙන් වෙලාවට පත් වෙලා පාර්ලිමේන්තුවට එන තත්ත්වයන් අපි දකිනවා. ඒ නිසා අද තමයි අන්තිම දවසත් මේ ප්‍රචාරණ කටයුතු සිදු කරන. ඒ නිසා ඔබ වහන්සේගෙන් මා සමස්ත සමාජයේ වෙනුවෙන්ම ඉල්ලීමක් කරන මේ වගේ අවස්ථාවන් වල අපි ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ මොන ආකාරයටද එවැනි රටක තීන්දුව తీරන ගන්නා තැනකටපත් කිරීම සම්බන්ධව. ඇත්තෙන්ම අපේ ජීවිතය සාර්ථක කරන්නේ හෝ ජීවිතයට පසුතැවිල්ල එකතු කරන්නේ අපේ විමර්ශනශීලී බුද්ධිය මූලික කරගෙන.
මේ වෙලාවේ අර විමර්ශනශීලී බුද්ධිය කියන වචනේ ගැඹුරු වැඩි පණින්න පෙර හිතා බලන්න එක හුඟක් හොඳයි. එහෙමයි. අපේ ජීවිතය කියන්නේ හරිය අත්දැකීම් ගොඩක් අපට තියෙනවා. එහෙමයි. ප්‍රථම වතාවට ඡන්ද දෙන අයට වඩා ඊට වඩා ඔබට ගිහින් අවුරුදු ගණනාවක් පිළිබඳ දශක ගණනාවක් පිළිබඳව අත්දැකීම් සම්භාරයක් ඇති අය දන්නවා. පොරොන්දු ප්‍රකාරව පොරොන්දු ඉෂ්ට කරපු අය කවුද? අහත් උසර පොරොන්දු දුන්න අය කවුද? වර්තමානයේ පොරොන්දු දෙනකොට මේවා ඉෂ්ට කරන්න පුරුවන් පොරොන්දුද? මේවා ඒකාන්තයෙන්ම මේ ඡන්දය ලබා ගැනීමේ බලාපොරොත්තුව කේන්ද්‍රගත කරගත්තු පොරොන්දු නේද අපිට මේ අහවල් මිනිස්සු දුන්නේ? ඒගොල්ලන්ට ලැබිච්ච ඉතිහාස කාලේ ඒගොල්ලෝ කොහොමද මේ රටේ අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් නිදන් වස්තු ගැන බැලුවත්, පුරාවස්තු ගැන බැලුවත්, නිදන් හාරලා තමන්ගේ බඩවියත පුරවගත්ත මිනිස්සුන්ට ඕන තරම් සල්ලි තියෙනවා. කොච්චර සංඛ්‍යාවක් වුණත් ආයෙ බෙදන්න. තව ඒ තරමට අපි මේ මිනිස්සු කියන දෙයටම එකපාරට නැඹුරු වෙලා හිතන්නේ නැතුව අපිට අතීත අත්දැකීම්, අපේ මිනිස්සුන් වෙලා තියෙන අතීත අත්දැකීම් අමතක වෙලා යනවා හරි ඉක්මනට. වර්තමානයේ මොන හරි හොරතල් කතා ටිකක් කිව්වම, බොරොන්ද කතා ටිකක් කිව්වම, අර වගේ මේ හාස්‍ය රසය මුසු කරන යම් දේවල් කිව්වම ඊළඟට කරන්න බැරි තරම් විශ්මයජනක දේවල් කිව්වම දැන් මේවා ඒකාන්තයෙන් කරයි කියන හැඟීම විශ්වාසය තියෙනවා. මේ රට නිදහස ලැබූ දවසේ ඉඳලා මේ මොහොත දක්වා මේ අගාධයට පත් වුණේ මේ යම් බලකාමීන් වියරු වැටිච්ච මිනිස්සු ගේ ප්‍රකාශන වලට මුලා වෙච්ච ජනතාවක් හිටපු නිසා. ඉතින් අපේ රටේ සාක්ෂර හැකියාව ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා මිනිස්සු බුද්ධිමත් නැහැ කියලා කියන්න බෑ. ඒ කියන්නේ බුද්ධිමත් රටවල් අතර අපි ඉන්නවා. ඔව් මේ වෙලාවේ අපි තේරුම් ගත යුතුව තියෙනවා. දැන් අපි පැහැදිලිවම දැක්කා අපේ ව්‍යවස්ථාදායකයේ තුල, විධායකයේ තුල ප්‍රධාන පුටුවල කම ඇදීම් සිද්ධ වෙන කාලයේදී කොහොමද මේ රට අරාජික භාවයට පත් උනේ කියලා එක්තරා ප්‍රමාණයකින් ශාසනය අනතුරට පත් උනේ කොහොමද? ශාසනයට අනතුරට පත් උනේ කොහොමද කියන එක. දැන් මේ වෙලාවේ අපිට යම්කිසි මැද තැනක ඉඳගෙන උනත් පැහැදිලි තීරණයක් ගන්න පුළුවන් අපට මේ වෙලාවේ අපේ මුල් පුටුවල ඉන්න පදවිය. උදාහරණයක් වශයෙන් ගත්තොත් විවෘතවම කිව්වොත් ජනාධිපති පදවියත් අගමැති පදවියත් කියන දෙක හොඳට ඒක රාශී වෙලා සමෝදානිතව ගමන් කළ යුතුයි. ගෙනියන්න පුළුවන් සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා කියන එක පැහැදිලි. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන්නේ දැන් ජනාධිපතිවරේ පත් වෙලා ඉවරයි. ඒ ජනාධිපතිවරයා තමයි ඉදිරි කාලෙට ජනාධිපතිවරයා විදිහට ඉන්නේ තව වසර කිහිපයක්. එතකොට ඒ කාලය තුල වැඩක් කරන්න නම් ජනාධිපතිතුමාට අනුකූලව යම් ආකාරයේ එතුමන්ගේ දැක්මට අනුකූලව ගමන් කරන පිරිසක් ඉන්න ඕන කියන කාරණය. ඔව් දැන් මේ අපේ මිනිස්සු මේ සාමාන්‍ය ජනතාව මුලා කිරීම සඳහා මේ අන්තිම අවස්ථාවයි. මොකද ආය කවදාවත් ඡන්දයක් එන්නේ නැද්ද? හොඳයි අපි දැන් ඉන්නේ ජනාධිපතිගේ දූර කාල සීමාව තුල ඒ ශක්තිය දීලා බැලුවොත් මනවින්ම හිතට එකගව තුනෙන් දෙකේ බලය ලබා දුන්නොත් විවස්ථා සම්පාදනය සඳහා අවශ්‍ය කරන පසුතල සකස් කරලා දුන්නොත් කොයි විදිහට කටයුතු කරනවද කියන කාරණාව අපට යම්කිසි දැනගන්න පුළුවන්. දුරදක්නා නුවණකින් අපට දැනටත් දැක ගන්න පුළුවන්. මතුමත්තේ ඊට වඩා හොඳින් දැක ගන්න පුළුවන්. මොකද ඒ අය සාමාන්‍ය විශේෂයෙන්ම රටේ ජනාධිපතිවරයා කියලා ගත්තොත් එතුමා දේශපාලන ශාස්ත්‍රයෙන් බැහැරව ඉඳලා පරිපාලන ක්ෂේත්‍රයේ කටියට එතුමා හොඳටම දන්නවා රට ගෙන යා යුත්තේ කොයි දිශාවටද කියන කාරණාව. එහෙමයි. ඒ නිසා මම හිතන්නේ හොඳම දේ තමයි මේ වෙලාවේ එතුමන්ට ශක්තිය ලබා දීම සඳහා පැහැදිලි තීරණයක් ගැනීම. අපිට මේ වැනෙන සුළු තීරණයක් මේ වෙලාවේ දෙන්න බෑ භික්ෂුන් වහන්සේලා හැටියට. මම මැද තැනක ඉඳගෙන මම බලන්නේ. ඒ නිසා මේ ඒ කියන්නේ ඔබ වහන්සේගේ බලන්න දැක්ම තිබෙන්නේ රට ගැන, ශාසනය ගැන සහ සමාජය ගැන. ඇත්තටම මම කිසිම දෙයක අර්ථවාදී කෙනෙක් බවට පරිවර්තන වෙලා නෙවෙයි මේ ඉදිරිපත් කරන්නේ. මැද තැනක ඉඳගෙන මගේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ශක්ති ප්‍රමාණයෙන් යමක් කිරලා මනලා තමයි මගේ අදහස මම ඉදිරිපත් කරන්නේ. දැන් ඔය කියන කණ්ඩායම් වල හොඳයි කියන අනුමත කරන කණ්ඩායම් වල ස්වාමීන් වහන්සේ ඇතැම් වෙලාවට ඉන්නවා සමාජයේ නොඑක් ආකාරයෙන් විස බීජ පතුරවන, නොඑක් ආකාරයේ ව්‍යාජව මිනිසුන්ගේ මුදල් බලය මේවා ගසා කන, කොමිස් මුදලටම කටයුතු කරන මේ වගේ පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා මට හිතෙනවා ඔබ වහන්සේ ඒ කාරණාව කරේ. මොකද ඔය වගේ පුද්ගලයන් ආපහු පාර්ලිමේන්තුවට යවලා පසුතැවෙන තත්ත්වයට පත් වෙන නිසා ඒ අතරිනුත් අපි හොඳ අය තෝරාගත යුතු නේද කුමන පක්ෂයක වුණා. අපිට දැන් ඒකයි මා කිව්වේ පහුගිය කාලෙම අපිට සමස්ත අධ්‍යක්ෂින් සම්භාරයක් ලැබුණා. එහෙමයි. ශාසනයට ගැරහුවේ කවුද? ශාසනයේ නිග්‍රහයට භාජනය කළේ කවුද? ශාසනයේ භික්ෂුන් වහන්සේලාට නොඑක ආකාර මේ අපහාසාත්මක නම් පට බැඳගෙන කටයුතු කළේ කවුද? වගේම රටේ ජාතික දේපොළ විනාශ කළේ කවුද? මේ ආකාරයට අපිට යම්කිසි දෙයක් තේරුම් ගන්න සමහර කෙනෙකුගේ අපි හිතමුකෝ
මේ වේදිකා දෙතරන්න අයියෙන් මරලා තොරන තියලා අනුන්ට නින්දා කරන අපහාස කරන මිනිස්සු දිහා බැලුවම ඒ අයගේ සංවරයක් නැත්තම් රටක පාලකයෙකුගේ පළවෙනි කාරණේ තමයි වාචික සංවරය තියෙන්න ඕනේ. කායික සංවරය තියෙන්න ඕනේ. එතකොට තමයි මානසික සංවරයෙන් යුක්තව දුරදක්න නෝනින් රට වෙනුවෙන් තීරණයක් ගන්න පුළුවන්. ඉතින් අපිටත් මේ වෙලාවේ මානසික සංවරයෙන් යුක්තව තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා අන්තගාමීත්වයෙන් තොරව. ඒක හැඟීමකින් ඒ කියන්නේ ඕනටදී හැඟීමට මුල් තැන දෙන්න ඕනේ. ඕනේ. දැන් අපිට අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අපි හිතමුකෝ අපේ දරුවාට කුමන හෝ දේශපාලන පක්ෂයකින් රස්සාවක් දුන්නා නම් එයා ඒ රස්සාව දීපයකට වෙනුවට හිලව්වට ඡන්දේ පාවිච්චි කරන්න හෝ අනිත් අය පාවිච්චි කරවන්න අනිත් අය ලවා වීර්ය කරනවා මිසක් රට ගැන හෝ ජාතිය ගැන හෝ අනාගතය ගැන හෝ හිතන්නේ නැහැ. අපි හැම වෙලාවෙම මොන හරි දෙයක් ලැබුණොත් ලැබිච්ච දෙයට අපි අපේ වටිනා කියන රට හිලව්වට තියෙනවා කියලායි ඉත්තට තියෙනවා කියලායි මට කියන්නේ. හොඳයි අපේ ඉතිහාසයේ ඉඳලා වර්තමානයේ දක්වාම බැලුවොත් එහෙම එවැනි අවස්ථා තමයි බහුල. ඔබ වහන්සේ කියන ආකාරයට යමක් අපි පෞද්ගලික පටු චේතනාවක් මුල් කරගෙන රට ශාසනය කියන මේ උතුම් වූ කාරණාවන් පාවා දෙනවා නම් ඊට වැඩිය පසුතැවීමක් තවත් ඇති වෙන එකක් නැහැ. මොකද විදේශයන් වලින් ලංකාවට පැමිණ අපි එස් මහින්ද හාමුදුරුවෝ ගත්තත් හොල්කට්තුමා ගත්තත් මේ විදේශවල වලින් ලංකාවට ආපු ඇත්තෝ ගත්තත් මේ ලංකාව කෙරේ අප්‍රමාණ ගෞරවයක් තිබුණා. මේ රට පිළිබඳව අප්‍රමාණ ගෞරවයක් තිබුණා. ඒ ගෞරවය ඇතිව කටයුතු කරපු අවස්ථාවන් අපේ ඉතිහාසයේ තියෙනවා. එහෙම තත්ත්වයක් තුළ අපේ රටේම ඉපදිලා අපේ රටේම හැදී වැඩිලා හැබැයි පිටරටට ආවඩන එහෙම නැත්නම් මේ රටේ විනාශයම බලාපොරොත්තු වෙන මේ රටේ ඒකීය භාවයම විනාශ කරන්නට බලාපොරොත්තු වෙන පිරිස් ඉන්න එක ගැන අපි නැවත හිතන්න ඕන. පසුතැවෙන්නට ඕන. ඒ පසුතැවීම නැති කරගන්න තමයි අද පසුතැවීම ගැන කතා කරපු මොහොතේ ඡන්දය පිළිබඳව කතා කරන්නට අපේක්ෂකයන් පිළිබඳව කතා කරන්නට මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට ලැබිලා තිබෙන අවසාන දිනේ මේ ධර්මදේශනාවට මැතිවරණයේ ගාව ගත්ත නෙමෙයි. හැබැයි රටක තීරණ ගන්නා තැනට අපි පාලකයන් යොමු කරන්නට කටයුතු කරන මොහොතක ඒ පිළිබඳව හඬවදි කරපු ඉතිහාසයේ ඉඳලම හඬවදි කරපු ප්‍රධානම චරිතය තමයි භික්ෂුන් වහන්සේ. උන්වහන්සේලා මේ රට යම් ආකාරයක දිශාවකට නැත්නම් යහපත් දිශාවකට යොමු කරවන්නට කටයුතු කරපු මුර දේවතාවුන් වහන්සේලා ඒ මාර්ගය කියා දෙන්නට තමයි මේ සාකච්ඡාව තුළදී අපේ හාමුදුරන් වහන්සේගෙන් මේ කාරණා විමසුවේ. නිසා ඔබ ප්‍රබුද්ධ ජනතාවක් අපේ රටේ ඉන්නවා. ඒ ප්‍රබුද්ධ ජනතාව ඒ කෙරෙහි සැලකිලිමත් වෙන්න මොන පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවත් තමන්ගේ පක්ෂයේ කුමක් වුවත් එහිදී පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කවුද කියන කාරණය සහ අර ගැලරියට ගියාම අපේ හාමුදුරනේ පොඩි දරුවෝ අධ්‍යාපනය ලබන දරුවෝ පාසලෙන් එක්කයි යනවා යම් ආකාරයකට මේ අවබෝධයක් ලබා දීමට පාර්ලිමේන්තුවට. හැබැයි ඒ පාර්ලිමේන්තුව පිළිබඳ ලබා දෙන අවබෝධය කුමක්ද කියලා බැලුවාම ඒ කාලය තුල පෞගේ කාලය තුල අපි දුටුවේ විහිළු සපයන අර මාමුලින් සිහිපත් කළ ආකාරයට දරුවන්ට ජුගුප්සාව ඇති වෙන ආකාරයට පාර්ලිමේන්තුවේ ඉන්න හිටිය යුතු අයද මේ කියලා දෙපාරක් හිතන්නට පුළුවන් අවස්ථාවක්. ඇත්තම විශේෂයෙන් තවත් කාරණාවක් මතක් කරන්න ඕන. දැන් රටක රජයේ කරවන පක්ෂය වගේම විපක්ෂයත් අතිශයින්ම වැදගත්. මොකද වැදගත් වෙන රටක් ඉදිරියට යන්නේ විපක්ෂයක තමයි සාකච්ඡා වාද විවාද හරහා. නමුත් අර කිව්වාගේ මිරිස් කුඩු ගහනකින් පටන් අරගෙන මේ කතානායකතුමාගේ පුටුවට වතුරක් කරන දක්වා මේ මහා පොඩි දරුවෝ කරන්නේ නැතර මේ විදිහේ මිලේච්ඡ කටයුතු කරපු පිරිසක් ගැන අපේ අවධානය විශේෂයෙන් මේ වෙලාවේ යොමු කරන්න ඕන. එහෙමයි. විපක්ෂයෙන් උනත් ඔබ තෝරා ගන්නකොට දැන් තමන්ගේ යම්කිසි දිස්ත්‍රික්කයක ඉන්න විපක්ෂ කණ්ඩායමක් ඉන්නවනේ. ඒ අයගෙන අතරිනුත් ඔබ ශක්තිමත් විපක්ෂයක් ගොඩ ගන්න පුළුවන් කෙනෙක් තමයි ඉදිරියට යවන්න ඕන. සදාචාරාත්මක ගුණයන්ගේ පිහිටාගත්ත අර කිව්වාගේ අල්ලසට දූෂණයට වංචාවට හිතුවක්කාරකමට අත්තරොමතික වැඩවලට චණ්ඩිකමට නැඹුරු නොවෙච්ච විපක්ෂයේ මහත්තරු සහ නෝනා මහත්තරු පිටත් කළොත් ඔවුන් බුද්ධිමය සංවාදයක් ගොඩනගාවී කියන බලාපොරොත්තු අපට තියන්න පුළුවන්. ඒක වෙන්න ඕන හැබැයි. ඔව්. ඒ නිසා ජනතාව වෙනුවෙන් පෙළ ගැසෙත්වා කියලා අපි වැඩසටහනෙන් සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන මොහොතේ විශේෂයෙන්ම මේ පුදබිමට ඒ වගේම මෙහි සිදුවෙන කටයුතු වලට දායකත්වයෙන් ගෙන කටයුතු කරන පින්වතුන් රාශියක් ඉන්නවා. ඒ අය බොහොම උනන්දුවෙන් බොහොම කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපේ පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන මේ ගෞරවනීය මහා සංඝරත්නය කෙරෙහි ශාසනය වෙනුවෙන් කරන්නා වූ උත්තරීතර කැපවීමට හෘදයාංගම පුණ්‍යානුමෝදනා කරන්නට අපේ හාමුදුරන් වහන්සේ හැමදෑම කාල වේලාව අවසාන වශයෙන් යොදා ගන්නවා. මම ඔබ වහන්සේට ඒ සඳහායි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. බෝධිසත්වකාරක ධර්මයක් හැටියට දානාදී පාරමිතා ගුණ ධර්ම පූර්ණය කරන පින්වත් ඔබ හැමදෙනාටම ඒ බෝධිසත්ව ආරම්භන ධර්මය වූ නිබ්බාන ධාතුව පසක් කර ගැනීමට මෙපිටින් සසර
යම් මොහොතක් ගත කරන්නට සිදු වෙනවා නම් තව ඔබට ඒ නිවනේ නිවීම සඳහා අපිත් ඒ උතුම් නිවන සොයාගෙන යන ගමන උදෙසා අපට කළ උපකාරය ඒකාන්තයෙන් පින්නැති ඔබට පුණ්‍ය අනුමෝදනා පූර්වකව සිහිපත් කරමින් අපි පින් අනුමෝදන් කරවන්නට ඕනේ. මේ ගෙවුණු 4 මාසක පමණ ඊටත් අධික කාලයක් අපි සියලු දෙනා වහන්සේලාට දම්පැන් ටික හදා කියා ගන්නට ඇතැම් විටක දුරකතර ගෙවාගෙන එන්නට බැරිකම නිසා බරපැනින් වේවා. ඒ වගේම පැමිණෙන්නට මොනතරම් බාධක තිබුණත් වේලි ආහාර පාන ආදී දේවල් වැඩමවාගෙන දීමෙන් වේවා. අපට අපෝපකාර කළා වූ සියලු පින්නතුලා වගේම මේ දුෂ්කරතා මැද්දේ වුණත් සෑමලුව නිර්මාණය කරන පින්කමට පින්වත් ඔබ ශක්තිය ලබා දෙමින් මගේ ශාසනික බලාපොරොත්තු සපුරා දෙන්නට ආධාර උපකාර කිරීම පිළිබඳව නිබඳවම හදපත්ෙන් පින් අනුමෝදන් කරමින් දවසකට වෙන් කර ගන්නට ලැබෙන කෙටි කාල සීමාව තුළ අදත් පුණ්‍යානුමෝදනා කීපයකට අපේ මනස යොමු කරවන්නට කැමැති. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරෙහි ශිරාණී දොඩංගොඩ පින්වත් දියණිය රුපියල් 50000ක බරපැනක් පිළිගන්වලා මේ වන විට ස්වාමින් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට අවශ්‍ය බොහෝ දේවල් භාණ්ඩ වශයෙන් තැපැල්ගත කරලා තිනවා. අපට අප්‍රමාණ අපෝපකාර කරන පින් ඇති වාසනාවන්ත දියණිය නිරන්තරයෙන්ම තමන්ගේ මෑණියන් පිළිබඳව සිහිපත් කරනවා මහත් වූ ගෞරවාදරයෙන් අප සමග ශ්‍රී ලංකාවේ වැරැල්ල හේන හොරණ කියන ලිපිනේ පදිංචිව සිටින කරුණාවතී සෙනෙහබර පින්වත් අම්මේ අම්මාට ආශිර්වාද කරන්නට දියණිය ඇතුළු ඒ දරුවන් අම්මට පින් අනුමෝදන් කරන්නට ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වාසය කරන අපේ ශිරාණි දොරංගොඩ පින්වත් දියණියගේ ආදරණීය දරු පැටියා දිසුලි විහංගාසන හැවර එකම දියණියට අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඔබ සැබවින්ම පාරමිතා ධර්මයක් සම්පූර්ණ කරගෙන එන දරුවන්. ඒ නිසා ඔබගේ සකල ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් සමෘද්ධ වේවා කියලා ආදරයෙන් කරුණාවෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා. නීලමණී මෙන්ඩිස් මහත්මිය අනුරාධපුරය සංඝබිත්තා පාර එගොඩ ගේවත්ත අංක 1410 ඒ නිවසේ සිටයි තුමිය අපට දායකත්වය දරන්නේ. රුපියල් 40000ක් තෑමලු නිර්මාණය වෙනුවෙන් පූජා කරලා තිනවා. 8 වසරකට පෙර අභාවයට පත් තරංග ගුණවර්ධන ආදරණීය පුතාට පින් අනුමෝදන් කරන උතුම්ම බලාපොරොත්තුව තමයි ඈතුල තියෙන්නේ. ඒ වෙනුවෙන් බොහෝ මානසික අවපාතයකට පත්ව සිටිනවා සෙනෙහබර පුතණුවන් නිසා. නමුත් ආදරණීය පුතුට මේ උතුම් කුසල සම්පත්තිය සැපවත් ආත්ම භාවයකට මඟ පෙන්වන නිසා ඒකාන්තයෙන් ඔබතුමිය හිතේ සතුටෙන් මේ පින අනුමෝදන් කරවන්නට කියලා මතක් කරමින් තරංග ගුණවර්ධන පුතුනි නිවන් දක්නා මොහොත දක්වා ඔබට අකාල වියෝවක් නොම වේවා. නිවන් පිණසම මේ කුසල් නැමී තිබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්. ඒ වගේම ජේම්ස් සෝමාවතී මෑණියන්, මැගිනෝනා මෑණියන්, සමන් මාලා, සීතා රංජනී කියන පින්වත් බුදු පිරිස බෙලිගස් පාර පිටිහුම කෑගල්ලේ සිට රුපියල් 40000ක් දානමාන ආදී සියලු පින් කටයුතු වලින් පූජා කරලා සියලුම මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් සුජීවත් හැමට නිදුක් නිරෝගී සුව පතන්නටත් තම තමන්ගේ ප්‍රාර්ථනාවල් සමුර්ථ කරගන්නටත් හේතුවක් වේවා කියලා අදිෂ්ඨාන කොට තිබෙනවා. ඒ ප්‍රාර්ථනාවටත් පින් දෙමින් අංගොඩ හිඹුටාන අංක 193 ඒ නිවසේ මාලී කුලශේඛර පින්වත් මහත්මිය රුපියල් 25000ක් පූජා කරමින් දානමාන ආදී කටයුතු වලට අපට ශක්තිය ලබා දුන්නා. සීතා කුලශේඛර මෑණියන්ටත්, නෙතුල් විජේකොන් පුතුටත්, ඒ වගේම තිනුමි විජේකොන් දියණියටත් ආශිර්වාද කරන්නටයි ඉමාලී කුලශේඛර පින්වත් මහත්මිය අපේක්ෂා කරන්නේ. ඒ වගේම ලලිතා කාන්ති පින්වත් මහත්මිය හෝමාගම සිට මේ පුණ්‍ය භූමියට රුපියල් 40000ක බරපැනක් පිළිගන්වා දානමාන ආදී කටයුතු වලට අපට ශක්තිය ලබා දුන්නා. මීට මාස 22කට පෙර අභාවයට පත් වුණු සෙනුර ලකිත් ගුණසේකර සෙනෙහබර පුතාට පින් අනුමෝදන් කිරීමයි ඇයගේ කමාරමුණ. ඒ වගේම WD මුනිදාස ස්වයං පුරුෂයාටත්, සුනිලා පෙරේරා නන්දනීටත්, ජයන්ති කරුණානායක ආදරණීය මිතුරියටත්, සමරා රණසිංහ මහත්මියගේ මෑණියන් වන දයාවති ගමගේ මහත්මියටත් පින් අනුමෝදන් කරන්නට සුජීවත් සැමට ආශිර්වාද කරන්නටයි මේ පුණ්‍ය ශක්තිය දානුමෝදන් කරන්නේ. මේ පුණ්‍ය ශක්තිය අනන්ත අනුභවයෙන් පරම නිවනෙහි සැනසීම දක්වා යන ගමනට පාරමිතා පිරේවායි මෙත් සිතින් ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිට. සාදු සාදු සාදු. මේ ගෞරවනීය ප්‍රාර්ථනාවත් සමග මෙත් පාමුලෙන් අපි සමුගන්නවා. මා සිහිපත් කරන්නම් මේ පුණ්‍ය ස්ථානයේ පූජනීය සිද්ධාස්ථානයේ දුරකථන අංක ඔබ කතා කරන්න 07114 222 844 07114 222 844 ඒ වගේම 070 13 14 625
033යි 22යි 24යි 384 033යි 22යි 24යි 384 දුරකථන අංකය ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඒ වගේම හෙට පුරපසළොස්වක පොහෝ දිනේ ඓතිහාසික දෙවනගල පුදබිමේ සිට අපි net ශ්වේත පූජා සදහම් වැඩසටහන උදෑසන සිට ක්‍රියාත්මක කරනවා. ඊට සමගාමීව සන්ධ්‍යාවේදී වැසිසලු පූජා කොට වස් ආරාධනා කිරීමේ පින්කම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එයත් ඔබට ගෞරවයෙන් සිහිපත් කරමින් අද මෙත්නෙත් පාමුලෙන් සමුගන්නා මොහොතේ පූජනීය වන්දනීය කැටවල හේමාලෝක අපේ නායක හමුදුරන් වහන්සේට නැවත නැවත අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා. උන්වහන්සේට තිබෙන සියලු රෝග පීඩාවන් දුරු වේවා කියලා ගෞරව සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේ අපමණ කුසල් රැස් කරන සියලු කුසල් උන්වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ධර්ම අවබෝධය පිණිසම නිවනින් නිවීම පිණිසම පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් සමුගන්නේ රාත්‍රී 7ට නැවතත් සිත්නෙත් අසුපෙන් හමුවෙමු පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට ඔබට ඇරයුම් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.